Unlimited History. අපේ ජාතික කතාව. ඉතිහාසය. අපි හැම කෙනෙක්ටම ඉතිහාසයක් තියෙනවා. අපි හැම කෙනෙක්ම ආපු ගමනක් තියෙනවා. ඉතින් අපිට පුද්ගල බද්ධව තියෙන මේ ගමන් මග වගේම රටකට ජාතියකටත් එහෙම ගමනක් තියෙනවා. අනුභූතියක් තියෙනවා. ආරම්භයක් තියෙනවා. ඉතින් මේ කාරණා පිළිබඳව අපි සවිස්තරව විද්‍යාත්මකව ඒකම ඉතාමත් ආකර්ශනීය ලෙස කතා කරගෙන ඇවිල්ලා තියෙනවා අද වෙනකොට 31 වතාවකටත් වැඩිය. අද Unlimited History වැඩසටහනේ 31 වෙනි කොටස. ඉතින් ඔබ හැම කෙනාම ආයිබෝන් කියලා පිළිගන්න ගමන් අපේ සාකච්ඡාව ආරම්භ කරන්න අදත් සියල්ල සූදානම් වෙලා තියෙන මොහොතේ ලෝකේ පුරාම අපි වහගෙන ඉන්න රට පුරාම FM 95 සහ 94.8 අපි වහගෙන ඉන්න ඒකම මේ වැඩසටහන සමගාමීව YouTube ඔස්සේ නරඹන සියලුම දෙනාව විශ්වවාසීන් හැම දෙනාම අපි යලි යලිත් ආයිබෝන් කියලා පිළිගන්න ගමන්ම අපේ මහාචාර්යතුමාට අද නම් ටිකක් අමුතු ආමන්ත්‍රණයක් කරන්න වෙන්නේ. මම ඉන්නේ ඇත්තටම උපන්දින දෙකක් මැද්දේ. ඔබ විශ්වාස කරනවද? විශේෂම මේ රටේ විශේෂම උපන්දින දෙකක් මැද්දේ. එකක් තිබුණේ ඊයේ නොවැම්බර් 1 වෙනිදා. ඒ තමයි මම ඉදිරියේ ඉන්න මහාචාර්ය රාජසෝමදේවයන්ගේ උපන්දිනය. ඊළඟ උපන්දිනයට එන්න කලින් මම සර්ට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියින්. ඔව්. සර් මේ ප්‍රාර්ථනාවේ යලිත් මට කරන්න ඉඩ තියෙන කතන්දරයක් තමයි ඒ කියන්නේ යන්නේ. හෙට සර්ත් මාත් මේ මුණ ගැහිලා මුළු රටටම මේ ඓතිහාසික කතාව කියාගෙන යන net FM නාලිකාවේ 16 වෙනි උපන්දිනය. අපි net FM නාලිකාවටත් සුබ උපන්දිනයක් වේවා කියලාම ප්‍රාර්ථනා කරමු. බොහොම ස්තුතියි සර්. මේ කරන වැඩ කටයුතු ඉදිරියට යහමින් හොඳින් කරගෙන යන්න. ඔව්. ඉතින් මේ සුවිශේෂී උපන්දින දෙක මැද්දේ ඉඳගෙන අපි දන්නවා අද වැඩසටහනට ගොඩක් සුබ පැතුම් ඔබ ලෝකේ පුරාම ඉඳලා ඒවයි. ඉතින් අපිට ඒ ශක්තියක් වෙනවා. අපි පුංචි උපන්දින සාදයක් පහුගිය දවස්වල තිබ්බ මේ රටේ විශිෂ්ට පුද්ගලයෙක් සමග පොඩි කෘතඥව සැලකීමක් සිදු වුණා. අපි ඒක වෙනම කාරණයක් කොහොම වුණත් ඉතින් අපි හැම කෙනාටම මම වැඩසටහන පටන් ගන්නකොට කිව්වනේ ආරම්භයක් තියෙනවා කියලා. මගේ ඉදිරියේ ඉඳන් ඉන්න මහාචාර්යතුමාටත් අද ඊයේ උපන්දිනය සමරලා එතුමාගේත් ඉතිහාසයක් තියෙනවා. සර් ඉස්සරහින් ඉඳන් ඉන්න මගේත් ඉතිහාසයක් තියෙනවා. මම කලින් කිව්වා වගේ මේ ඔබ අහගෙන ඉන්න ඔබට මේ වැඩසටහන ගෙන එන net FM නාලිකාවටත් ඉතිහාසයක් තියෙනවා. අපි මේ ඉතිහාසයේ විද්‍යාත්මකව කතා බහ කරන් යන්න තව ඉදිරි කාලයටත් අපිට කරගෙන යන්න ඒ වරප්‍රසාදය ඒ සෙත් ශාන්ති ඔබෙන් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් අද වැඩසටහන ආරම්භ කරමු සර්. මුලින්ම අපි ප්‍රශ්න කීපයකට සුපුරුදු විදිහටම උත්තර දීලා අපේ වැඩසටහන ආරම්භ අපි ඉස්සෙල්ලාම දුරකථන ඇමතුමකට යමු සර්. මේ මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා මිද්දෙනියෙන් ඩිහන්සි කියලා කෙනෙක්. අපි ඒ ප්‍රශ්නෙට යොමු වෙලා ඉමු. හෙලෝ මම විහන්සි නිස්සරණ මිද්දෙනියෙන් කතා කරන්නේ. මම පහවසර ඉගෙන ගන්නේ. ඊයේ දිනේ යෙදিলা තිබුණු ඔබතුමාගේ උපන්දිනයටත් මම ගොඩක් සුබ පතනවා. ඒ වගේම හෙට යෙදিলা තියෙන net FM එකේ 15 වෙනි ඇනිවර්සරි එකටත් මම ගොඩක් සුබ පතනවා. මට දැනගන්න ඕන මහාවංශය ලියලා තියෙන්නේ එකම හාමුදුරු කෙනෙක්ද? එහෙම නැත්නම් තව කීප දෙනෙක් ඒක ලියන්න උදව් කරලා තියෙනවද කියලා. ස්තුතියි. බොහොම ස්තුතියි ඔබට. අපි ඒක අහන්නේ මේ මහාවංශය පිළිබඳව. මම හිතන්නේ අපි බොහෝ කාලයකට කලිනුත් යම්කිසි උත්තරයක් මේකට ලබා දුන්නා. මහාවංශය අඛණ්ඩව ලියවෙන දෙයක්ද? නැත්නම් මහාවංශය මහා මහමුදුරන්ගෙන් ඉවර වුණාද? නෑ, අත වශයෙන්ම මහාවංශය කියලා අපි අද ඉතිහාසය ඉගෙන ගැනීමට පාවිච්චි කරන අපේ ප්‍රධාන මූලාශ්‍රයට පෙරත් මේ රටේ ඓතිහාසික ජාතික වැදගත්කමකින් යුතු සිද්ධීන් වාර්තා කිරීමේ සම්ප්‍රදායක් තිබුණා. දැන් අපි මීට පෙරත් අපේ වැඩසටහන් වලදී අපි ඉතා පැහැදිලිව කියලා තිබෙනවා අනුරාධපුරයේ මහා විහාරයට අයිති දික්සඳ සෙනවියා පිරිවෙන කියන පිරිවෙනේ වැඩ වාසය කරපු මහානාම කියන මහා තෙරුන් වහන්සේ තමයි මේ මහාවංශය කියන කෘතිය ලිවීමට පුරෝගාමී වෙන්නේ. එතකොට අපිට පේනවා ඒ උන්වහන්සේ මේකට පුරෝගාමී වුණාට මේ කෘතිය මහා විහාරය කියන ප්‍රධාන බෞද්ධ ආයතනය බෞද්ධ මධ්‍යස්ථානයේ හිටපු සියලුම භික්ෂූන් වහන්සේලාගේ මතය තමයි මේ මහාවංශය
තුලින් ප්‍රකට වෙන්නේ. මොකද සමහර තැන්වල මේ මහා විහාර වාසීනං වාචන මග්ගං කියන මේ අදහස තියෙනවා. කියන්නේ මහා විහාරය වාසය කරන භික්ෂුන් වහන්සේලාගේ වචන මාර්ගයෙන් මේක ලියනවායි කියලා. එතකොට මේක වෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වන සතවර්ෂයේදීනේ මහාවංශයේ ලිවීම ආරම්භ වෙන්නේ. නමුත් ඊට කලින් අපි දන්නවනේ ක්‍රිස්තු වර්ෂයෙන් 4 වෙනි සතවර්ෂයේ දීපවංශය කියලා එකක් ලියලා තිබුණා. එතකොට දීපවංශය ඊට පරීක්ෂාවෙන් කියවලා බලනකොට දීපවංශය ගැන අපේ වර්තමාන විද්වත්තු කීප දෙනෙක්ම ඊටාම විශිෂ්ට විශ්ලේෂණ කරලා තියෙනවා. විශේෂයෙන්ම මම මේ වෙලාවේ මතක් කරන්න කැමති පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ සේවය කරපු ඊටාම කීර්තිමත් ප්‍රගල්භ මහාචාර්යවරයෙක් වන සිරිමා කිරිබමුණේ මැතිණිය මහාචාර්ය එතුමිය ලියලා තියෙනවා ඊටාම වැදගත් ලිපියක් මේ දීපවංශයේ තත්වයේ ගැන. එතකොට මම කියන්න ගියේ මේ අර අපේ රසිකාවිය අහපු ප්‍රශ්නෙට උත්තරේ මහාවංශය කියන කෘතිය රචනා වුණා වගේම ඒ මහාවංශය රචනා වුණේ ඊට කලින් තිබුණු එවැනිම සම්ප්‍රදායක් ගුරු කොටගෙන. දීපවංශයේ තිබුණා. ඊට පස්සේ සීහලට්ට කතා මහාවංශය කියලා එකක් තිබුණා. මේ විදිහේ සම්ප්‍රදායක් තිබුණා. දැන් මහාවංශයේ තුලම සඳහන් කරනවා මේ පුරාණ කතා කියලා. ඒ කියන්නේ පුරාණ සම්ප්‍රදායේ තියෙන ඒවා. දැන් අට කතාවල බොහෝ තැන්වල පුරාණාචාරීන් කියන වචනේ සඳහන් වෙනවා. ඉතින් එහෙම ලියාගෙන ආපු මේ වංශ කතා විහාර වංශ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ වැදගත් ඉතිහාසය වෙන්න පුළුවන්. දැන් අපි පහුගිය වැඩසටහනක ඊටාම පැහැදිලිව කිව්වා මේ වියත් භික්ෂුන් වහන්සේලාට උවමනාකමක් තිබුණා ප්‍රධාන කාරණා කීපයක් මහජනයාට කියන්න සහ වාර්තා කරලා තියන්න. බුදුරජාන් වහන්සේගේ මෙරටට පැමිණීම, මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කිරීම, ධාතුන් වහන්සේලා මෙරටට වැඩ කිරීම, ඊළඟට ශ්‍රී මහ බෝධීන් වහන්සේ මෙරටට වැඩම කිරීම, ඊළඟට විජය රජතුමා මෙරටට පැමිණීම. ඔය කියන ඒවා ජනතාවට කියන්න වාර්තා කරලා තියන්න අවශ්‍ය වුණා ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ එදිනෙදා ජාතික වශයෙන් වැදගත් වෙන කාලීන වශයෙන් වැදගත් වෙන තොරතුරුත් මේ සම්බන්ධයෙන් සංග්‍රහ වුණා. එතකොට මහානාම හාමුදුරුවෝ මහාවංශය ලියන්න පටන් ගත්ත ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සතවර්ෂයේදී ඒ කරන්න පටන් ගත්ත ඊට කලින් තිබුණු සම්ප්‍රදායන් ගුරු කොටගෙන ඒවැ තිබිච්ච ඇතැම් කරුණු සංස්කරණය කරමින් උන්වහන්සේ ජීවත් වෙන කාලයේ තිබුණු සමාජ දේශපාලනික තත්ත්වවලට ගැළපෙන විදිහේ ජාතික මතවාදයක් ගොඩනැගීමේ අරමුණින් මේ මහාවංශය රචනා කරයි කියන අදහස අපට පේනවා. ඉතින් මහානාම හාමුදුරුවෝ දැන් මහාවංශය කියන එක මහානාම හාමුදුරුවන්ගේ ජීවමාන සමයේ තිබුණු සිද්ධිත් ඊට පෙර සිද්ධිත් එක තියෙනවා වගේම අපි දන්නවා මහාවංශය කියන එක ඊට පසු කාලවලත් පොළොන්නරු අනුරාධපුර යුගයේ අවසන් වෙලා පොළොන්නරු යුගයේ ඇවිල්ලා කුරුණෑගල දඹදෙණිය යාපහුව මහනුවර යුගය දක්වාම මේ අඛණ්ඩව මේ වෘත්තාන්තය ගලාගෙන එනවා. ඒතර එක එක කාලවලදී එක එක වියත් තෙරුන් වහන්සේලා විසින් මේ කෘතිය සම්පාදනය කරගෙන ඉදිරියට ආවා. ඊට පස්සේ මේකේ යම්කිසි බිඳවැටීමක් සිද්ධ වුණා. අපි දන්නවා 18 වෙනි සතවර්ෂයේ 17 වෙනි සතවර්ෂයේ පමණ වෙනකොට අපි අපේ මේ පන්සල් වලට යම් පරිහානිකර තත්වයක් ඇති වුණා. ඒ කාලවල මේක යම්කිසි ඇනහිටීමක් සිද්ධ වුණත් පසු කාලේ ඒක නැවත ලියවීම ආරම්භ වුණා. අදත් මහාවංශ සම්පාදක මණ්ඩලයක් ඉන්නවා. අදත් මේ කටයුත්ත ඉදිරියට සිද්ධ වෙමින් තිබෙනවා. ඒ නිසා මේ වංශ කතාව, ජාතියේ වංශ කතාව අඛණ්ඩව රචනා වෙමින් තිබෙනවා. ඒවා මේ ග්‍රන්ථ විදිහටත් නිකුත් වෙනවනේ නේද? ඔව් ඒවා ග්‍රන්ථ විදිහට නිකුත් වෙනවා. දැන් අපි දන්නවා මහාවංශයේ ඉස්සර මේ මොනවාද මේවා සොයාගත්ත කාලවල වල මේවා තිබුණේ පුස්කොළ පොත්වල. එතකොට මේ පුස්කොළ පොත්වලින් පරිවර්තනය කරලා දැන් ඒවේ සංස්කරණ මුද්‍රණ ద్వාරයෙන් එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මහාවංශ සමහර තැන්වල තියෙනවා මේ චූල වංශය කියලා කියනවා. ඒතර ඒකත් අපේ ශ්‍රාවිකාවෝ අපේ හිතවත් සමහරට දන්නවත් ඇති. නමුත් මම හිතනවා මේ වෙලාවේ මේ ප්‍රශ්නේ ආපු නිසා ඒක කීම සුදුසුයි කියලා. දැන් විජය රජතුමා පැමිණියයි කියන කාලයේ ඉඳලා මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාල පරිච්ඡේදය දක්වා ලියවුණු කොටස හඳුන්වන්නේ මහාවංශය කියලා. මහාවංශයේ රජවරු ඒක තමයි මහාවංශය.
ඊට පස්සේ මහසෙන් රජුරුවන්ගෙන් පස්සේ කාලේ මේ රටේ සිදු වුණු සමාජ දේශපාලනික විහාර ආරාමික තොරතුරු සංග්‍රහ වුණු ඒ මහා වංශෙම දිගුව හැඳින්වීම සඳහා යම් තැන්වල චූල වංශය කියන වචනේ පාවිච්චි කරනවා. ඒ ග්‍රන්ථවල තියෙන එකක් නෙමෙයි අපි දාගත්තා. ඒක පසු කාලේ පට බැඳිච්ච එකක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඉතින් එහෙම මේ බෙදීමක් මේ දැන් මහා වංශය හා චූල වංශය කියලා බෙදලා රචනා කිරීමේ උවමනාවක් ඒවේ කතුවරුන්ට තිබුණේ නැහැ. උන්වහන්සේලාට උවමනා වුණේ මේ විහාරවල තියෙන වංශය, විහාරවල ඉතිහාසය, විහාරවලට උදව්පදව් කරපු පාලකයෝ. ඒ වගේම උන්වහන්සේලා සමහර විට විහාරාරාම වලට ඍජුව හෝ වක්‍රව බලපාය හැකි වෙනත් සමාජ දේශපාලනික සිද්ධි මේවා වාර්තා කරා. ඒතර මේවැයි මෙහෙම දැන් ලෝකයේ කිසිම රටක මේ වගේ අඛණ්ඩව රටේ සිදුවුණු සමාජ දේශපාලනික ප්‍රවෘත්ති රචනා කරලා නැහැ. ඒක තමයි මේකේ තියෙන විශිෂ්ටත්වය. දැන් අපිට මේ සාමාන්‍යයෙන් අපි මහජනයාට එහෙම ලොකු ආකල්පයක් අධ්‍යාපන ක්‍රමය මගින් දීලා නැහැ. ඒ කියන්නේ අපේ කතාව, අපේ අනන්‍යතාව රටක ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ රටේ අනන්‍යතාව පිළිබඳ හැඟීමක් තියෙන්න ඕන. ඒ හැඟීම යම් කිසි කෙනෙක් තුල නැත්නම් අපිට ඔවුන් සහභාගී කරගෙන රටේ සංවර්ධනය ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. මොකද රටේ අනන්‍යතාව ඇති කිරීමෙන් පුද්ගලානුබද්ධ ආත්මාර්ථය යම් දුරකට පාලනය කළා අර සමාජික සත්වයක් හැටියට පොදු අරමුණකට ඔවුන්ව යොමු කිරීමට අවශ්‍ය කරන ප්‍රධාන දේ තමයි අභිමානය කියන එක. අපට මිනිස්සුන්ව පොළඹවන්න බැහැ නීතියෙන්. ඒක සීමාවයි. නීතියෙන් කරන්න පුළුවන් දේවල් සීමා සහිතයි. ඒතර අපිට ඒවා කරන්න පුළුවන් වෙන්නේ අවබෝධය සහ හැඟීම. ඒ නිසා අපි මේ මහා වංශය වගේ ලෝකයේ තියෙන විශිෂ්ටතම කෘතියක්. ඒ කියන්නේ යම්කිසි නිශ්චිත අරමුණක් සාධනය කිරීම සඳහා සතවර්ෂ ගණනාවක් තිස්සේ අඛණ්ඩව එකම අරමුණකින් යම්කිසි කෘතියක් රචනා කරගෙන එනවනම් පරම්පරා ගණනාවක් තිස්සේ ඒක අති විශිෂ්ට කෘතියක් යම්කිසි ජාතියක් සංස්කෘතියක් සම්බන්ධයෙන් ඉන්දියාව වගේ මහ විශාල රටවල් වල තියෙන ඒවා අති විශිෂ්ට කෘති තියෙන මහා භාරතය වෙන්න පුළුවන්, රාමායනය වෙන්න පුළුවන්, අපි දකුණට આવොත් එම සංගම් සාහිත්‍යයට ආйти තිරුක්කුරල් වෙන්න පුළුවන්, පුරණානුරු වෙන්න පුළුවන්. මේ වගේ කෘති තියෙනවා. නමුත් මහා වංශය වගේ අඛණ්ඩව රටේ ප්‍රධාන සමාජ දේශපාලනික ප්‍රවෘත්ති ඉදිරියට අරන් ආපු කෘතියක් අපිට ලෝකේ කොහෙවත් හොයාගන්න නැහැ. ඉතින් ඒ නිසා මේක අගය කරන්න ඉගැන්වීමත් අපි අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ඇතුළත් කරලා මේක අපි ඉගැන්විය යුතුයි කියන එකයි මගේ අදහස. මොකද අපි අද යම් කිසි ඉතිහාසයක් දන්නවනම් මේ රටේ කවුරුත් යම් කිසි ඉතිහාසයක් දන්නවනම් මේ රට ඒ ඉතිහාසය අපිට කිව්වේ මේ මහා වංශය. එතකොට ඒ නිසා අපිට ඒක අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒකට මම හිතන්නේ කියන්න දෙන සරලම දේ තමයි අපේ අර ගැමි වාහරේ තියෙනවනේ කතාව වංශේ කබල් ගන්නවා කියලා. වංශේ කබල් ගන්න නෙමෙයි ඕනේ. අපි බොහොම වංශවත් ජාතියක් අපිට ලොකු ඉතිහාසයක් තියෙනවා කියලා ඒ අභිමානයේ පෙරදරිව රට ඉස්සරහට ගෙනියන එක තමයි අභීතව කරන්න ඕනේ. අභීතව කරන්න ඕනේ ඒක. දැන් සමහර විට මේ වගේ අතිශය පාරිභෝගිකවාදී සමාජයක අපිට හිතන්න පුළුවන් නොවන් මොකටද ඇත්ත වශයෙන්ම ඉතිහාසය ගැන කතා කරන්නේ මේ net fm unlimited වැඩසටහනත් නිකන් මේ ගුවන් කාලය නාස්ති කිරීමක් නේද කියලා සමහර අයට සංකාවල් හිතේ ඇති වෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම ඓතිහාසික විඥානය සමාජයක් තුළට ලබා දීමෙන් ඇතිවන ප්‍රතිවිපාක, ඇතිවන ප්‍රතිවිපාක නෙවෙයි ප්‍රතිලාභය අපිට එහෙම මනින්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කියන්නේ අපි දැන් බලන්න හැම තැනකම එහෙමනේ. දැන් අපි දැක්කොත් එහෙම සමහර පාරවල් වල යනකොට දැන් මගුල් ගේකට ගියත් පෝරුව හදන්නේ සඳකඩ පාන් මුරගල් අයවත් එක්ක. සමහර කාලවල අපි දැකලා තියෙන ඔය මැතිවරණ කාලවල එහෙම එනකොට අපේක්ෂකයෝ ඒ නිකන් වැඳගෙන වගේ ඉන්නවා ආචාර කරගෙන පිටිපස්සේ තියෙන්නේ ස්තූපවල රූප සඳකඩ පාන් ගල් කණු ඒවෙන් මතුවලා වගේ තමයි පෙන්නන්නේ. ඒවෙන් මතුවලා ඒක හරි. මොකද හැම කෙනෙකුටම අවශ්‍යයි තමන්ගේ ඓතිහාසිකත්වය ඉදිරිපත් කරන්න. අපි කවුද කියන එක ඉදිරිපත් කරන්න ඒක අවශ්‍යයිනේ.
නේ. දැන් අපි ගෙවල් වල ගියාම බලන්න දැන් අපි නුවර පැත්තේ ගියොත් එහෙම අපි ওই අවුවත්තක් මුරාත්තක්ෙන් අරන් එනවානේ. මුරා උදයක් අවුවත්තක් අපි අරන් එනවා. ඒල ගෙදර තියලා තියෙනවා. නේ. ඒතර පර කවිච්චි අරගෙන එනවා අපි තියලා තියෙනවා. ඒතර අපි ආසයි අපි යම්කිසි විදිහකින් මේක මේ සමහර වචන තියෙනවා මේ අතීත කාමය අරකද මේකද කියලා. මිනිසා එහෙම තමයි. මිනිසා එහෙමයි. මිනිසා මේ අතීතය පිළිබඳ කුතුහලයක් වෙන්න පටන් ගත්තේ බොහෝ ඈත කාලෙක ඉඳලා. මම එක සැරේක ගිය පාර වැඩසටහනේදී අපි කිව්වනේ අර ගෝත්‍රික ජනතාව ගල්ලාවුද අහුලලා තියාගත්තයි කියලා. අනුරාධපුර පැත්තේ මිනිස්සු සමහර අය මේ වළංකටු කෑලි අහුලලා තියාගන්නවයි කියලා. බෙහෙතර ගන්න. සමහර අපි දන්නවා හොඳවත් පොහසත්කම් තියෙන ගෙවල් වලට ගියාම පරණ මූර්ති, පරණ බුදු පිළිම, පරණ චිත්‍ර එළලා තියෙනවා. ඒතර අපිට අපි සහජයෙන්ම යම්කිසි විදිහේ අර නොස්ටැල්ජික් තත්වයක් අපිට තියෙනවා. අතීතයට බරවීම, අතීතයේ සෙවීම, අතීතයට කුතුහලයක් ඇතිවීම. දැන් සමහර පුද්ගලයෝ ඉන්න තමන්ගේ පවුල් ගස් හොයලා තියෙන අය. කියන්නේ පවුල කොහොමද පොත්පත්වල ලියලා තියෙනවා. අනික දැන් බලන්න අපි දිනපොත් ලියනවා. මොකද්ද මේකේ තේරුම? අපේ අතීතයට යන්නනේ. අපි අතීතයට යන්න. ඔන්න ඇයි පින්තූර ගන්නද? පින්තූර ගන්නේ. අපි පින්තූර ගන්න සරලවද? පින්තූර ගන්නේ අපිට අපි හැමදාම අනාගතයට යනවා අතීතය ඉතුරු කරගන්නනේ කාලය නවත්තලා ගන්න. ඔව්. අපි නිතරම අතීතයට වැදිලා අතීතයෙන් යම්කිසි වින්දනයක් ආස්වාදයක් ලබනවා අපි. එතකොට ඒක අපිට අයිති දෙයක්. ඒක අපේ මේ කවුරු හරි කියන්න ඕනේ නැහැ මේ සමාජයේ අතීත කාමයට ගෙනියනවා. නෑ, මුළු මහත් මානව සමාජයේම අතීත කාමී. හරි අපිට මේ ලෝකේ ආපස්සට හැරිලා බැලුවම අපිට පේනවා. මම කියන්නම් හොඳ සරල උදාහරණයක් අපිට වෙලා තියෙනවා නම් පොඩ්ඩක්. මේ ඔය බැබිලෝනියාවේ හිටිය නබෝනිඩස් කියලා රජ කෙනෙක්. ඒ ක්‍රිස්තු පූර්ව 600 මේ නබෝනිඩස් රජුරුවන්ගේ මේ දියණිය මේ බෙල් අල් ශලාති කියන ඒ දියණිය එයාගේ නම. ඇය පරණ දේවාලයක අත්තිවාරමක් හැරුවා. හරලා අත්තිවාරම යට තිබුණ ඒවා ගොඩ අරගෙන ඒවා ප්‍රදර්ශනය සඳහා තියලා තිබ්බා. මේ බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච කාලේ. හරි මේ බෙල්ලෙන් නනාති එක කළේ. එතකොට මේ අපිට පේනවා ඉතාම ඈත කාලෙක ඉඳලා මිනිස්සු ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඉතින් මේ හෝමෝ සේපියන් කියන වර්ගයේ මේ මොළය තුල යම්කිසි අතීතය පිළිබඳ ඇල්මක්, ලග්න භාවයක් තියෙනවා. ඒකෙන් අපිට මිදෙන්න පුළුවන් කමක් නැහැ. මිදෙන්න ඕනෙත් නැහැ නේද? මිදෙන්න ඕමනත් නැහැ. ඒක තමයි අපිට මේ ඉතිහාස පොත් ගෙවල් වල තියාගෙන අපි ඒවා කියවනවා, ඒවා හොයලා බලනවා, ඒවා ගැන කුතුහලේ මේ සීගිරිය ගැන මේ මගේ පැරණි මිත්‍රයෙක් දැන් සිංගප්පූරුවේ ඉන්නේ. අපි මේ ඒ මහත්මයා මගෙන් අහලවල තිබුණා ඇත්තටම මේ සීගිරියේ තියෙන්නේ මේ ගුරුලෙක්ගේ පාදද කියලා. ඉතින් ඇඟිලි ප්‍රමාණෙත් එක්ක අහන්නේ. ඇඟිලි ප්‍රමාණය ඉතින් ඇත්ත වශයෙන්ම ඒ කොටස ICP බෙල් විසින් ප්‍රතිසංස්කරණය කළා. ප්‍රතිසංස්කරණය කළා කියන්නේ තහවුරු කිරීමක් කළා. එතකොට මේ එහෙම අහන්නේ ඇයි? අපි කොයි රටක හිටියත් අපි මොන තරාතිරමක හිටියත් අපි සහජයෙන්ම අපේ ඉතිහාසය, අපේ සංස්කෘතිය ගැන අපිට විශාල කුතුහලයක් අවශ්‍යතාවක් තියෙනවා. මොකද ඒක තමයි අපේ තිබෙන අනන්‍යතාව තොරණය කරන, දල්වන ප්‍රධාන බලවේගය බවට පත්වෙන ඒක. ඉතින් අපි ඇත්තටම නුවන් මේ වැඩසටහන අපි ප්‍රයෝජනට ගන්න ඕන රටට ඒක කියන්න. රටකට ඉතිහාසය උගන්වන්න ඕන ඇයි කියන එක. රටකට ඉතිහාසය උගන්වන්න ඕන ඇත්ත වශයෙන්ම මේ මුල් හිඳිච්ච පුද්ගලයන්ට නැවත අර කිරිමුල් දාලා මේ පොළවට ඇලිලා මේ පොළවේ සාරය උරාගෙන මේ මාතෘ භූමිය වෙනුවෙන් සේවයක් කරන්න ඒ දෘಢ අධිෂ්ඨානය ඇති කරගන්න නම් ඔවුන්ට ඉතිහාසය පිළිබඳ හැඟීම දිය යුතුයි. හරි සර්. දැන් අපි මේ මම සර්මදි දීපු උදාහරණයකින් ඊළඟ ප්‍රශ්නෙට යන්නම්. දැන් ඔය අතීත කාමය නොස්ටැල්ජික් තත්ත්වය කියලා සමහරලාට මේකට අපහාස කරන කෙනෙක් වුණත් වාහනයක් රිවර්ස් කරනකොට මොකක් හරි වදින්නවොත් හොව් කියලා කියන්නේ. අපි කරත්ත පිටිවස්සට ගන්නට කියපු දේම තමයි තාමත් අපි කෝටි 200ක් 300ක් වටින BMW එකක් පිටිපස්සට ගන්නකොටත් අපි හෝ කියලා තමයි කියන්නේ. ඒක තමයි අපේ ඇත්ත. අපි ඒ ඇත්තත් එක්ක යන් ඒකම අපි නිකන් මේ අතිශෝක්තියෙන් මිත්‍යාවෙන් ඉඳත් ඕනේ නැහැ අපේ අතීතය පිළිබඳව. මම හිතන්නේ ඊළඟට එන ප්‍රශ්නෙත් ඒ වගේ කීප දෙනෙක් අහලා තිබ්බා අපිට පින්තූරත් එවලා තිබ්බා. ඔබ සමාජ මාධ්‍ය විශේෂයෙන් Facebook වල මේ Twitter වල Instagram වල වගේ ඉන්නවා නම් සමහරලාට වෙබ් අඩි පරිහරණය කරනවා දැකලා ඇති. අපි දැන් අපේ YouTube බලන කටේටත් ඒ වල තියෙන උදාහරණ පෙන්නන්නම්. අති දැවැන්ත ඇට සැකිලි
අති දැවන්ත හිස්කබලවල් මේවා මේ සමහර අය ඒලියන්ස් එහෙම නැත්නම් මේ පිටසක් වලින් ආපු ජීවීන් කොටසකගේ කියලා කියනවා. සමහර අය අතීතයේ ඉතාමත් මේ විශාල මිනිසුන් ජීවත් වුණා. ඔවුන් එන්න ෂෙයා වෙලා. සමහර අය නම් කියනවා අපේ මේ පෞකාර ජීවිතයේ හින්දා ෂෙයා වුණා කියලා. ඒකට විවිධ ආගමික අර්ථකථන දීලා තිනවා. මේ අති දැවන්ත ඇටසැකිලි සහ හිස්කබල් මේ ඇත්තද සර්? මේක අහලා තිබ්බා කීප දෙනෙක්ම. මටත් නුවන් කීප අවස්ථාවක මගේ හිතවත්තු ඒ වගේ දේවල් එවලා තිබුණා. මේ ළඟකදී මේ අන්තර්ජාලයේ හැට මෙහාට ගියා මේ බදුල්ල පැත්තෙන් හම්බෙලා තියෙනවා ඒකල ඇටසැකිලි වගේක් කාසි වගේක්. මේවා ඔක්කොම අත වශයෙන්ම මේ සත්‍ය නෙමෙයි. මේවා දැන් මේ ඊයේ පෙරේදා මං හිතන්නේ ලොකු මේ හාහෝවකුත් ගියා මේ පුත්තලම පැත්තේ ඒ වගේ නවරියන් මිනිස්සෙක්ගේ ඇටසැකිල්ලක් තියෙනවා වල්ලා තියෙනවා කියලා. නෑ ඒක එහෙම ඒවා තියෙනවා දැකලා තියෙනවා මේ ඔබ කියන ආකාරයටම එහෙම ඡායාරූප ඒවා ඔක්කොම මිත්‍යාවල්. එහෙම දේවල් මෙතෙක් මේ වෙනකොට නම් සොයාගෙන නැති බව 100% ස්ථිරයි. ඒ කියන්නේ ලෝකෙ කිසිම පුරාවිද්‍යාවක් අනීමකින් හොයාගෙන නැහැ. එහෙම වෙන්න බෑනේ. දැන් අපි ඒක ඔබම කිව්වා අපි විද්‍යාත්මකව මේක සාකච්ඡා කරමු කියලා. අපි දන්නවා අපේ මනුෂ්‍ය ප්‍රගමනය, අපේ මනුෂ්‍ය ගමන, අපේ මනුෂ්‍ය පරිණාමය ගැන අපි හොඳට දන්නවා. එතකොට අපි දන්නවා මේ මනුෂ්‍ය පරිණාමයේ තිබි ජීවත් වෙච්ච මනුෂ්‍ය පරිණාමයට අයිති එක් අවදිවල ගත කළ මනුෂ්‍යයන්ගේ ස්වභාවය ගැන අපට හොඳ අවබෝධයක් තියෙනවා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් ඔස්ට්‍රලෝපිතිකස් කියන වානර චිම්පන්සියාගෙන් පටන් අරගෙන අපි වානර කියන වචනේ පොදුවේ පාවිච්චි කරමු. එතකොට ඊට පස්සේ හෝමෝ හැබිලිස්, ඊට පස්සේ හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස්, හෝමෝ සාපියන් කියන අද ඉන්න මේ නූතන මානවයා දක්වා ආවා. මේ අතරතුර විවිධ උපවිශේෂ ඒවට කියන ෆිනෝටයිප්ස් කියලා එක උපවිශේෂ තියෙන්න පුළුවන්. හෝමෝ ඊගෙස්ට ඉන්න පුළුවන්. හරි ඔස්ට්‍රලෝපිතිකස් ගෙත් තියෙනවා ඔස්ට්‍රලෝපිතිකස් බොයිසි, ඔස්ට්‍රලෝපිතිකස් රොබස්ටස්, ග්‍රේෂල් ඔස්ට්‍රෝපිතිකස් ඔහොමම කිය නොයෙකුත් වර්ග තියෙනවා. ඒවා අතිශය සංකීර්ණ සොයා ගැනීම. ඉතින් මේ වානර තත්වයක ඉඳලා මේ දියුණු මානවයෙක්, දියුණු කියන වචනේ මම මෙතනදී පාවිච්චි කරන්නේ ඔහු පටන් ගත්ත තැනට සාපේක්ෂව තාක්ෂණය, සංස්කෘතිය නොයෙක් දේවල් නිෂ්පාදනය කළා මේ අද ලෝකයේ තනන්න සුදුසු මිනිස්සෙක් නිර්මාණය වීමට දිග ඉතිහාසයක් තියෙනවා. අඩුම තරමේ පහුගිය අවුරුදු දසලක්ෂ 3ක කාලය තුල. එතකොට දැන් ලෝකයේ දන්නවා මේ ක්‍රියාවලිය සිද්ධ වුණේ කොයි වගේ ත්වරණයකින්ද, කොයි වගේ භූගෝලීය කලාපයකද, ඒ ඇතිවෙච්ච වෙනස්කම් මොනවද, ඒ වෙනස්කම් වලට බලපාපු හේතුන් මොනවද. දැන් අපි දන්නවා අපේ පරිණාම ගමනේ මුල්ම අවස්ථාවේ අපි හිටියේ අපේ මොළයේ ධාරිතාව ඝන සෙන්ටිමීටර 450ක් විතර. නමුත් අද අපි ගත්තොත් එහෙම අපේ මොළය ඝන සෙන්ටිමීටර 1450ක විතර විශාලත්වයක් තියෙනවා. ඒතර මොළය වර්ධනය වුණා, අපේ දෘෂ්ටිය වර්ධනය වුණා, උච්චාරණය වර්ධනය වුණා, අපි භාෂාව කියන එක ගොඩ නැගුවා. හරි මේ වගේ දිග ගමනක් ආවා. ඒතකොට අපි මේ ඉතිහාසයේ දැන් සැලකිය යුතු තරමක් අපි දන්නවා. ඒතර අපි දන්නවා මානව දේහය කොහොමද ඉස්සරහට ආවේ කියන එක. මොකද සැලකිය යුතු තරම් ඇටසැකිලි හම්බෙලා තියෙනවානේ. පාෂාණීභූත වෙච්ච ඇටසැකිලි ඔය ඔස්ට්‍රලෝපිතිකස්ගේ පවා අවුරුදු දසලක්ෂ 2කමාරකට විතර කලින් කාලෙට අයිති මේ ඇටසැකිලි වල කොටස් හම්බෙලා තියෙනවානේ. ඉතින් ඒ නිසා මේ අපි ඒ මනුෂ්‍ය ශරීරයේ ප්‍රමාණය ගැන අපිට පැහැදිලි අදහසක් තියෙනවා පහුගිය අවුරුදු දසලක්ෂ 3 ඇතුළත. ඉතින් කවුරු හරි කියනවා නෑ මෙන්න මේව අති විශාල දැවැන්ත රියන් 10ක් 15ක් උස මනුෂ්‍යයට සැකිල්ලක් හම්බුණයි කියලා කියනවා නම් මං කියන්නේ ඒකට හම්බෙන්න බෑ කියලා. හම්බුනොත් එහෙම අපිට මේ අපි මෙතෙක් කතා කරපු මානව පරිණාමයේ කතාව මදකට නතර කරලා අපිට හොයන්න වෙනවා මේ අතිවිශේෂ තත්වය ඇති වුණේ කොහොමද කියන එක පිළිබඳව. ඉතින් මං හිතන්නේ මේ දැන් සොයාගෙන තියෙන සොයාගැනීම් වලට අනුව මේ හැම මේ දැවැන්ත මේ ඇටසැකිල්ලක් ලෝකේ හොයාගන්න පුළුවන්ද කියලා. දැනටත් සර් දැන් වර්තමානයේ ලෝකේ ජීවත් වෙන උසම මිනිස්සයා සුල්තාන් කොසින්නේ. ඔහුගේ උසත් මීටර් 2.4ක් වගේ. ඔහු තුර්කියේ ජීවත් වෙන්නේ. හරි. ඉතින් උපරිම ලෝකේ වාර්තා වෙලා තියෙන්නේත් මීටර් 2.5ක් වගේ මිනිස්සු තමයි. ඒ වගේ මිනිස්සු ජීවත් වෙලා තියෙන්නේ. එතකොට මේ අපි මේකේ සෙවිය යුත්තේ මං හිතන මම කල්පනා කරන ආකාරයට නෝන් මෙහෙම මිනිහෙක් හිටියද කියන එක නෙමෙයි. ඇයි මේ ජීවත් වෙන මිනිස්සු
එහෙම මිනිහෙක් නිර්මාණය කරන්නේ. එහෙම මිනිහෙක් හිටියයි කියලා හිතන්න පෙළඹෙන්නේ ඇයි? මේක තමයි නොස්ටැල්ජියාව. මේක තමයි අතීතය පිළිබඳ තියෙන අතීත කාමය නෙමෙයි, මේක අතීත කාංසාව. අතීතය පිළිබඳ ලොකු කාංසාවක් තියෙනවා. හරිද? දැන් මේක ගැන මනෝවිද්‍යාත්මක පැත්තෙන් කරපු පරීක්ෂණ තියෙනවා. දැන් උදාහරණයකට මම මේ වෙලාවේ මතක් කරනවා එක්තරා ඊටම විශිෂ්ට පොතක් තියෙනවා. ඒ පොතේ ශීර්ෂය ගත්තොත් එහෙම. මට ඒ කතුරුවරයාගේ නම හරියට දැන් මතක් වෙන්නේ නැහැ. ඒ පොතේ ශීර්ෂයේ නම තමයි Past as a Foreign Country. අතීතය විදේශීය රටක් ලෙස. මේ ප්‍රකාශයේ අදහස හරියට ගැලපෙනවා මේ දැවැන්ත මිනිස්සු පිළිබඳ අපි කරන මේ මවාපෑම් සම්බන්ධයෙන්. එයා කියන්නේ මොකක්ද? මේ පොතේ සෑම කෙනෙකුටම අතීතය කියන කාල පරිච්ඡේදය මානසික වශයෙන් සංවේදී වන්නේ තමා නොගිය තමා නොදුටු විදේශික රටක් පිළිබඳව තමාගේ සිතට ඇතිවන හැඟීමට සමාන ආකාරයකටයි කියලා. දැන් එතකොට අපි කිව්වොත් එහෙම අපි දැන් මම ජපානෙට ගිහිල්ලා නැත්තම් මම රුසියාවට ගිහිල්ලා නැත්තම් රුසියාව සහ ජපානය ගැන අපි හිතමු ඒව පිළිබඳ අපට අද වගේ මාධ්‍ය වලින් ඡායාරූප බලන්න නැති රූපවාහිනී බලන්න නැති කාලයක කියලා අපි විදේශීය රටක් ගැන හිතන්නේ කොයි විදිහටද? මහා කුතුහලාත්මක භාවයක් අපිට තිබුණා. අතීතය ගැන අපිට තියෙන සංවේදනාව මේක අපි ප්‍රත්‍යක්ෂ කරපු කාලයක් නෙවෙයි නුවන්. අපි මේක අපි අපේ ඉන්ද්‍රයන්ගෙන් අපි ප්‍රත්‍යක්ෂ කළේ නැහැ. ඒ නිසා අපිට අතීතය පිළිබඳ තියෙන මහා කුතුහලාත්මක අතීතය කියලා කියන්නේ අතීතය අපිට තේරුම් ගන්න බැරි කවදාක්වත් මහා গুপ্ত අවකාශයක් හැටියටයි අපිට අතීතය තේරෙන්නේ. ඉතින් මේ නිසා අර ඒ පොතේ ශීර්ෂය ඊටා මේකට ගැලපෙනවා. අපි අතීතයේ දකින්නේ අපි නොගිය නොදුටු විදේශ රටක් හැටියට. ඉතින් ඒක තුල අපට ඕනෑම දෙයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. මොකද එහෙම කරන්නේ. මේකත් මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි. මේක සාකච්ඡා කරලා තියෙනවා මනෝවිද්‍යාඥයෝ, සමාජ විද්‍යාඥයෝ. අපි මේ ජීවත් වන සමාජයෙන් අපි භුක්ති විඳින එහෙම නැත්නම් අපි අත්දැකීමක් කොට ගන්න නොයෙක් තාඩන පීඩන වලට අපි සොයාගත යුතුයි යම්කිසි පිළිතුරක්. කවුරු හරි ඒකට පිළිතුරු දෙන්නේ නැත්තම්. ඉතින් අපි නිතරම ඒක නිසා තමයි අපි වීරවරයෝ තනන්නේ. අපිට වීරයෝ ඕනේ කාලෙන් කාලෙට. අපිට කාලෙන් කාලෙට වීරය ඕන. අපිට කාලෙන් කාලෙට ජයග්‍රහණ ඕන. අපිට අපේ ජාතික ක්‍රීඩා කණ්ඩායමක් ජාත්‍යන්තර තරගයකින් දිනුවාම අපිට සියලුම අනිත් ප්‍රශ්න අමතක වෙලා යනවා. එතකොට මේ මොකද අපි මේ ජයග්‍රහණය එල්බ ගන්නවා අපේ අර සියලු පරාජයන් අමතක කිරීම සඳහා తాවකාලිකව. අපිට ඒක කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේ අපිට අපේ සමාජය තුල වීරයන් නොමැති වෙනකොට අපේ සමාජය තුල බොල් පිළිම වැඩි වෙනකොට අපි අතීතෙන් ගල් පිළිම ඉල්ලා හිටිනවා. කුණසාර සමර්ථකරන්ගේ මේ අමරසේකර මහත්මයාගේ කෙටි කතාවක් නේ. ඉතින් අපි මේ යථාර්ථය තේරුම් ගන්න ඕන. අපි අතීතයේ ගල් පිළිම ඉල්ලා හිටින්නේ අපිට වර්තමානයේ බොල් පිළිම වලින් අපි වෙහෙසටපත් වුනහම. එහෙමනම් අතීතය අපි විශාල මිනිස්සු අතීතයේ දකින්නේ අපිත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ගේ කුඩා බව. අපිට හොඳින් දැනෙන්න පටන් අරගෙන එකෙන් අපි වෙහෙසටපත් වුණාට පස්සේ. So past as the country කියන පොතේ කතුරුවරයා ඩේවිඩ් ලොවෙන්තාල් තමයි මේ ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ. ඉතින් අපි අපේ ප්‍රථම විරාමය ගන්න වෙනවා, ප්‍රවෘත්ති විරාමයට යන්න වෙනවා. ඒ අතරතුර අපි සුපුරුදු මතක් කිරීම කරන්නම්. ඔබට පුළුවන් අපි මේ කතා බහ කරන දේවල් අපි ඔබට ඒවා තව දුරටත් හාරවුස්සන්න ඕන නම්, ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න ඕන නම්, ඔබේ අදහස් ඉදිරිපත් කරන්න ඕන නම් ඔබට පුළුවන් මේ ගලා යාමට සාපේක්ෂව ඉදිරිපත් කරන්න. net fm unlimited history තැපැල් පෙට්ටිය 2045 කොළඹ. net fm unlimited history තැපැල් පෙට්ටිය 2045 කොළඹ. එහෙම නැත්නම් අපේ ඊමේල් ඔබට YouTube වැඩසටහන නරඹන කෙනෙක් නම් අපේ ඊමේල් ඒ වැඩසටහනේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දක්වලා තියෙනවා. ඒවට යොමු කරන්න පුළුවන්. අපිත් එක්ක සම්බන්ධතාවයන් තියාගන්න පුළුවන්. අපිත් එක්ක වැඩසටහන් වල සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණා මතක් කරගෙන අපි ප්‍රවෘත්ති විරාමයට යනවා. ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව නැවතත් අපි Unlimited History සාකච්ඡාවත් සමග Unlimited History අපේ ජාතික කතාව.
අපි ප්‍රමුඛ සාකච්ඡාවට අද ඉදිරිපත් වෙන්න ඉස්සෙල්ලා තව පුංචි ප්‍රශ්නයක් निराකරණය කරගන්න මේකටත් සමගාමී හින්දා අපි ගිය සැරේ විශේෂයෙන් දේව කියන කොට්ටාශය පිළිබඳව කතා කරේ. ඊට කලින් නාගයෝ පිළිබඳව කතා කරා. ඊට කලින් ඒකම යක්ෂයෝ පිළිබඳවත් යක්ක පිළිබඳවත් කතා කරා. හැබැයි බොහෝ දෙනෙක් මේකත් එක්ක පන්නගලා තිබිච්ච ප්‍රශ්නයක් තමයි සද මේ සිව්හෙලය හැටියට ගැනෙනවා කියලා යක්ෂ නාග දේව සහ රාක්ෂ කියලා තව කොටසක් පිළිබඳව. ඒ ගැන යම්කිසි සැකවින් කාරණයක් සඳහන් කළා. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා සර්. ඇත්තට වශයෙන්ම යක්ෂ සහ රාක්ෂස කියන වචන දෙක අතර එහෙම ලොකු වෙනසක් නැහැ. ඔය රාක්ෂස කියන වචනය ව්‍යවහාරයට එන්නේ මේ ඉන්දිය සාහිත්‍ය හරහා. එතකොට යක්ෂ කියන එකේ පසුබිම අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා. එතකොට යක්ෂස සහ රාක්ෂස කියන වචන දෙක අතර එහෙම ඒ වචන දෙක අතර වෙනසක් පේන්න පුළුවන්. නමුත් ඒවයින් හඳුන්වන්න නිමිති වෙච්ච දේවල් වල එහෙම වෙනසක් පේන්න නෑ. දැන් අපිට ඔහොම හිතෙන්නේ රාක්ෂස කියලා දැන් අර සිව්හෙල කියන වචනේ ඇතුලේ අපි හිර වුණාමනේ. ඔව් අපි කොහෙන් හරි හතරක් හොයාගන්න ඕනනේ. හරිද? නමුත් ඒක තමයි අපි මේ සාකච්ඡාවේ මේ වැඩසටහනේදී අපි ඉදිරිපත් කරන්න යන්නේ. එහෙම අපි පූර්ව නිගමනවල ඉඳගෙන ඒවාට හේතු හොයන්න යෑමෙන් අපි යම්කිසි අර්බුදවලට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒතර දැන් අපි පහුගිය කාලේ දිගටම කරපු සාකච්ඡාව නාග යක්ෂ දේව ගැන වුණත් අපිට පේනවා ඒවා එකිනෙකට වෙනස් ප්‍රපංචනේ, එකිනෙකට වෙනස් කාරණා. නාග කියලා කියන්නේ එක අවකාශයකින් සංක්‍රමණය වෙන්න ඉඩකඩ තියෙන පිරිසක්. යක්ෂ කියන්නේ තව අවකාශයකින් සංක්‍රමණය වෙන පිරිසක්. ඊට පස්සේ දේව කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ජන සංක්‍රමණ රැල්ලකට අයිති එකක් වෙන්න පුළුවන් කියලා අපි යෝජනා කරා. ඊට පස්සේ අපේ දේශීය ජනතාව වෙනම රැල්ලක් හැටියට අපේ රටේ ඉන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම සියලු දෙනාම මිශ්‍රවීමෙන් හැදෙන සංචිතය ඒක වෙනම ක්‍රියාවලයක් හැටියට ඉදිරියට වර්ධනය වෙනවා. මේක හරිම සංකීර්ණ දෙයක්. ඉතින් අපි ඉස්සෙල්ලම මේ ප්‍රශ්නෙට එළඹෙනකොටම අපි අතේ තියාගෙන සිව්හෙලයක් කියලා කට්ටියක් හිටියා. ඒගොල්ලෝ තමයි සිංහල කියලා කියන්නේ. එහෙම හිතලා මේ වැඩේට අපි අත ගහන්න ගියොත් එහෙම අපිට යම් බාධාවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒතර අපි සිද්ධ කරන්නේ ස්වාධීනව මේක සෙවීමට වැඩි අපට උවමනා කරන දේ හොයන්න අපි මහන්සි වීම. ඒ නිසා මේ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරය තමයි අපි ඉදිරි වැඩසටහනකදී මේ රාක්ෂස කියන වචනය භාවිතයට එන්නේ කොහොමද කියන කාරණය ගැන ඒ පිළිබඳ ප්‍රශ්න අහලා තියෙන අපේ මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට අපි ඒ කාරණේ පැහැදිලි කරලා දෙමු උනවන්. ඒක මම කැමති මම මේක පොරොන්දුවක් වුණා ඒ ගැන කියන්න ඕන මේ අපේ ශ්‍රාවිකාවකට චින්තනී හේරත් කියලා මහනුවරින් මට ලියලා තිබුණා එක්තරා ප්‍රශ්නයක්. ඇයට මං පොරොන්දු වුණා ඊළඟ වැඩසටහනේදී ඒකට පිළිතුරු දෙන්නම් කියලා. එතකොට ඇය අහලා තිබුණේ මේ මානව පරිණාමය සිද්ධ වුණේ ලංකාවේද කියලා. ඉතින් මේ ගැන ලෝකයේ විශාල සාහිත්‍යයක් තියෙනවා. හැම වෙලාවෙම අලුත් වෙනවා. මේ වෙනකොටත් පර්යේෂණ 100 ගාණක් කරමින් තිබෙනවා. අපිට මතකයි ජනප්‍රවාද සහ ජනශ්‍රුති ආශ්‍රයෙන් අපේ අරිසෙන් අවුදු මහත්තයත් නම් කිව්වා ලංකාවෙන් තමයි මානවයා බිහි වෙලා ලෝකෙට ගියේ කියලා. ඔව් ඉතින් ඒක අදහස් තියෙන්න පුළුවන්. ඒක දෘෂ්ටි. නමුත් අපි ලෝකයේ දිහා බැලුවට පස්සේ ලෝකයේ සිද්ධ වෙච්ච කාරණා දිහාට බැලුවට පස්සේ අපිට පේනවා අප්‍රිකාව තමයි මේ මිනිස්යාගේ ප්‍රගමණයට මිනිස්යාගේ පරිණාමයට මාතෘ භූමිය හැටියට කටයුතු කරේ කියලා මේ දැනට තියෙන දැනුම අනුව. මේ කියන්නේ දැනට තියෙන දැනුම අනුව. දැන් ඉදිරියේදී ලෝකය ඊට වඩා දේවල් තේරුම් ගන්න පුළුවන්. ඊට වඩා තේරුම් ගනී. දැන් මම මේ උදාහරණයක් හැටියට කියන්නේ නුවන් ඒක ගැන මම හිතන්නේ net fm නාලිකාව වෙනවම කතා කරන්න ඕනයි. මට ඊයේ ලැබුණා පර්යේෂණ පත්‍රිකාවක්. ඒ පර්යේෂණ පත්‍රිකාවෙන් පෙන්නලා දීලා තියෙන්නේ අපි COVID-19 හැදෙනවා. ඊට පස්සේ අපේ රෝහල් වලට ඇතුළත් වෙනවා. ඊට පස්සේ අපි සුව වෙලා ගෙදර යනවා. ඒත් අපිට පේනවා ජනමාධ්‍යවල කියනවා සුව වූ සංඛ්‍යාව මෙච්චරයි කියලා. ඉතින් අපේ හිතට සතුටක් එනවා. මේ පර්යේෂණ පත්‍රිකාවෙන් පෙන්නලා දීලා තියෙන ඉතාම මෑත පර්යේෂණයක් මේ COVID අද හොඳ වුණාට COVID අද නෙමෙයි හෙටයි කියන එක. මොකද COVID වෛරසය මගින් මොළයට ඇති කරන බලපෑම කෙලවර වෙන්නේ පාකින්සන් කියන රෝගයෙන් කියලා.
එතකොට එහෙම රෝගීන් 4-5 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා යුරෝපයේ රටවල් වල. එක්තරා පුද්ගලයෙකුට කොවිඩ් රෝගය හැදිලා ඊට පස්සේ ඔහුට සනීප වුණාට පස්සේ ඔහුට ගඳ සුවඳ දැනීම නැති වෙලා ගිහිල්ලා තියෙන එකපාරටම. ඊට පස්සේ උච්චාරණය කිරීම කරගන්න අමාරු වෙලා ඊළඟට ඔහුගේ චර්යාවේ අතිශය වෙනස්කම් ඇති වෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා කොවිඩ් වෛරසය කොවිඩ් කෙනෙක් හිතන්න පුළුවන් කොවිඩ් හැදුනා හොඳයි අපි ස්පිරිතාල තියෙනවා ලංකාවේ සෞඛ්‍ය ක්‍රමය හොඳයි. අපේ දොස්තර මහතුරු අපිව සනීප කරයි අපි දවස් 14ක් හරි 25ක් හරි ඉඳලා අපි මේක සනීප හැදුනොත් සනීප කරන් ගෙදර යනවා. නමුත් දැනගන්නට ඕන සදාකාලික රෝගියෙක් වීමට තියෙන විභවතාව 90%කට වැඩි කියලා ඒ පරීක්ෂණ පත්‍රිකාවේ ඉදිරිපත් කළා. ඒ කියන්නේ මේ ලෙඩේ මේ සංකූලතාවයන් ඉවර වුණාන් පස්සේ තමයි අතරම ලෙඩේ පටන් ගන්න. අද ලෙඩේ පටන් ගන්න. මොකද අපි දන්නවා පාකින්සන් රෝගේ හැදුනොත් එහෙම ඒක ආක්‍රමණය කරන්නේ මස්තිෂ්කයේ සෛල. එතකොට මොළයට ඒ දේ හැදුනොත් මේක මේ ප්‍රකාශයට පත් කරලා තියෙන මේ පත්‍රිකාව මම ඔබට එවන්නම්. ඒක මම හිතන්නේ අපි ජනතාවට කිව යුතුයි. ඒක අලුත්ම විද්‍යාත්මක තොරතුරක්. ඉතින් මේ වගේ විද්‍යාත්මක සොයා ගැනීම නොයෙක් දේවල් මේ තියෙනවා. ඉතින් මේ මානව පරිණාමය අහලා තිබුණේ කොහෙද සිද්ධ වුණේ කියලා චින්තනී. ඒක සිද්ධ වුණේ අප්‍රිකාවේ. මේ ලංකාවට නෙමෙයි මුළු ලෝකෙටම අප්‍රිකාවෙන් පිට වුණු මේ හෝමෝසාප් නූතන මානවයා කියන කෙනා මුළු ලෝකෙම ජනාවාස කළා. මම කලින් වැඩසටහනකත් කිව්වා අවුරුදු 60000කට කලින් ආසියාවට ඒගොල්ලෝ ආපු බව දැන් හොඳටම දන්නවා කියලා. ඒ අවුරුදු 48000කට උඩදී අපේ පායියංගල ගල් ගුහාවේ වුන් ජීවත් වෙච්ච බවට සාක්ෂි තියෙනවායි කියලා කිව්වා. අපේ විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා ඒවා. ඉතින් ඒ නිසා මානව පරිණාමය කියන එක සිද්ධ වුණේ මේ ලංකාවේ නෙමෙයි. ලංකාවට ආවට පස්සේ නූතන මානවයා ලංකාවේ දේශගුණික කලාපවලට ගැලපෙන ආකාරයට ඔහුගේ සංස්කෘතිය ඒ වගේ දේවල් ඉදිරියට ගියා. අපි දන්නේ නැහැ ජීව විද්‍යාත්මක වශයෙන් උන්ට යම්කිසි හැකියාවක් අනිත් මානවයින්ට වැඩිය ලැබුණාද කියලා. ඒ ගැන අපි හොයලා බලලා නැහැ. ඉතින් සමහර විට මෙහෙමයි. ඉතින් මානව පරිණාමය කියන්නේ දවසකින් දෙකකින් අවුරුදු 100කින් වෙන දෙයක් නෙමෙයි. වසර මිලියන ගානක්. මේක මිලියන ගානක් තිස්සේ මෙහෙම සිද්ධ වෙවි වෙනස්කම් ඇති වෙවි එන එක. මොකද මේ චින්තනීය අහගෙන ඉන්නවනම් මේක දැනගත යුතුයි. අපි අනිත් ශ්‍රාවක ශ්‍රාවිකාවනුත් මිනිස්යාගේ පරිණාම ඉතිහාසය පටන් ගන්නේ දල වශයෙන් මීට අවුරුදු 10,03කට කලින්. ඒ 10,03 කාලේ 100යි කියලා උපකල්පනය කරොත් එහෙම ඒයින් 196ක කාලයක් මිනිස්යා ජීවත් වුණේ ගල් ගුහාවල. භාෂාවක් නැතුව. එතකොට එහෙමනම් අපි 104 කාලේ තමයි කතා කරන්න පුළුවන් වෙලා තාක්ෂණයක් නිෂ්පාදනය මේ ඔක්කොම බෙදීම් හදාගෙන එනකොටා ගන්න පටන් ගත්තේ අපි අර 104ක විතර කාල පරිච්ඡේදය ඇතුලේ. තව කොච්චර කාලයක් අපිට යන්න තියෙනවද? තව කොච්චර කාලයක් යන්න තියෙනවද? චින්තනී ඒකම තව ප්‍රශ්නයක් අහලා තිබුණා. මේ දැන් අපේ බුදුදහම උගන්වනවා නිවන් දකින්නයි කියලා. එහෙම නිවන් දැක්කට පස්සේ පරිණාමය අවසන් වෙනවද? හරි. එතකොට අපි වටහා ගත යුතුයි බුදුරජාන් වහන්සේගේ දර්ශනය එක වෙනම බුද්ධිමය ධාරාවක්. මානව පරිණාමය කියලා කියන්නේ වෙනම භෞතික ධාරාවක්. මේ දෙක පටලවාගෙන එකිනෙක තුලින් එකිනෙක බලන්න අපි මහන්සි ගන්නකොට අපි ලොකු අව්‍යාකූලතාවන් වලට පත් වෙන්න පුළුවන්. ඔව් දැන් දැන් සර් ඉන්නකොට දැන් තියෙන වර්තමාන දැනුම් පද්ධතියත් එක්කනේ සර් අපි කියන්නේ අප්‍රිකාවෙන් මානව සංක්‍රමණය සිද්ධ වුණා කියලා. ඒක දැන් සර් කියනවා වගේම ඉදිරියේදී ඒක තව හොයාගෙන යනකොට දැන් අපි මෑතක් වෙනකම්ම කතා කරේ අපිට අවුරුදු 2500ක ඉතිහාසයක් කියලානේ. හැබැයි බලංගොඩ මානවයා හම්බුණාම අපි අවුරුදු 50000ක විතර ඉතිහාසයක් අපිට තියෙන ප්‍රෞಢ ජාතියක් කියලා අපි දැන් හොයාගෙන තියෙනවා. දැන් ඉදිරියේදී සමහරවිට ලක්ෂ ගානක ඉතිහාසෙත් අපිට හොයාගන්න පුළුවන් වෙයි. දැන් කොහොම කියපු ආගමික සංස්ථාවනුත් දැන් විවෘතව කතා කරනවා. දැන් මේ මැවුම් වාදයේ බයිබලයේ තියෙන ප්‍රධානම කතාවක්නේ උප්පත්ති පොත. හැබැයි දැන් කතෝලික සභාව නිල වශයෙන් මේ ඩාවින්ගේ පරිණාමවාදය පිළිගන්නවා විතරක් නෙමෙයි චාල්ස් ඩාවින් කියන්නේත් පූජකෙක්. ඉතින් මං හිතන්නේ එන අප්ඩේට් වෙන යවත් කාල වෙන දැනුම් පද්ධතිත් එක්ක තමයි සර් මං හිතන්නේ හැම දෙයක්ම අපිට උකහා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැනගත යුතුයි ඥානය කාලයට සාපේක්ෂයි කියලා. දැන් අපි ඉස්සෙල්ලම දැන් ඔය චාල්ස් ඩාවින්ට කොච්චර අපහාස කළාද පරිණාමවාදය ගැන අපු කාලේ. සර් කිව්වේ පෝස්ටර් ගැහුවා හොනරබල් ඔරන් ඔටන් කියලා මේ ඩාවින්ගේ මූණ දාලා
එහෙම පෝස්ටර් ගහලා තිබුණා. ඉතින් හැම කාලයකම අපි දැනගත යුතුයි ඥානය කියන්නේ කාලයට සාපේක්ෂ දෙයක්. ඒවා අපට අර ඩොග්මාස් හැටියට කියන්නේ මේ ආදාහනග්‍රාහී විදිහට අපට දැනුම ඉදිරියට අරගෙන යන්න බෑ. අනික අපිට දැනුමේ එල්ලී හිටින්න බෑ ආදාහනග්‍රාහී ලෙස. දැනුම කියන්නේ ඊටම නම්‍යශීලී දෙයක්. හරි සමහර විට මම කියන දේ හෙට මට වෙනස් කරන්න වෙයි. ඒක තමයි දැනුමේ ස්වභාවය. සම වෙනස් කරලා තියෙනවා කියලා. මම වෙනස් කරලා තියෙනවා. මම වගේ පුංචි අය නෙමෙයි. මහාචාර්ය සෙන්රත් පරණවිතාන වගේ මහා ලොකු අය. ඒ එතුමාලා කියවලා ඉදිරිපත් කරපු ශිලාලේඛනවල තියෙන ඇතැම් වචන වලට එතුමාම කියනවා මම මේක කියව වැරදි. මේකයි හරියට අපි ගන්න පුළුවන් අදහස වෙන්නේ කියලා වෙනස් කරලා තියෙනවා අදහස්. ඉතින් ඒක තමයි දැනුමේ ස්වરૂපය. දැනුම කියලා කියන්නේ අපි ඉඩමක් ගන්නවා වගේ දෙයක් නෙමෙයි. ඉඩමක් අරන් අපිට වැටක් ගහ ගන්න පුළුවන්. ඒක ඉතින් හැමම තියෙනවා. දැනුම කියන්නේ එහෙම වැටවල් ගහගෙන ආරක්ෂා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි දැනගන්න ඕන දැනුම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ දැනුමට හිස නමන්න ඒ දැනුම බාර ගන්න අපි සූදානමින් ඉන්න ඕන. මම එක්තරා පොතක දැක්කා ලියලා තියෙනවා හොඳ කියමනක්. අලුත් පොතක් ලිවීමට තිබෙන ප්‍රධානම බාධාව තමයි පරණ පොත් රාක්ක කියලා. හරි. ඒ කියන්නේ ඒ රාක්කවල තියෙන පොත් තමයි අලුත් දැනුම තියෙන පොතක් ගිහිල්ලා තියන්න ඉඩක් අපිට නොදෙන්නේ. ඒ කියන්නේ අපි සතුට වෙනවා අපිට පරණ පොත් තියෙනවා ගොඩක් තියෙනවා කියලා. මේක සංකේතාත්මකයි. මේක රූපකයක්. මොකද පරණ පොත් නැත්තම් අලුත් පොත් ගොඩ නැගෙන්නෙත් නැහැ. නමුත් අපි දැනගන්න ඕන නිතරම දැනුම ආදාහනග්‍රාහීත්වයෙන් ගන්නේ නැතුව දැනුමට නම්‍යශීලී භාවය ලබා දීලා ඒ අලුත් දැනුම තර්කානුකූල නම් සහේතුක නම් ඒවා බාර ගන්න. ඉතින් අද ලෝකේ තවමත් ඉන්න මානව පරිණාමය පිළිගන්නේ නැති අය. හරි මේ විද්‍යාව විතරක් නෙමෙයි සර් ලෝකේ රවුම් ගෝලාකාරයි කියලා පිළිගන්නේ නැති අය ඉන්නවා. ලෝකේ පැතිලිනි අය තාමත් ලෝකේ පිළිගන්නවා. පිළිගන්නවා. ඒ කියන්නේ ලෝකේ ගෝලාකාරයි කියලා කියපු විද්‍යාඥයෝ හිටමු ඉන්න රටවල් වල මිනිස්සු තමයි ඒක පිළිගන්නේ නැති. ඒක තමයි ලෝකේ හැටි. ඒක තමයි අර අයිඩියෝසින්ක්‍රසි කියලා කියන්නේ පුද්ගලානුභාවය ආත්ම මේ ලබ්ධිය ඒවා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ඒ ශ්‍රාවිකාවටත් මං හිතනවා අපි උත්තරයක් දුන්නයි කියලා මේ මානව පරිණාමය ලංකාවෙත් සිද්ධ වෙයි. නමුත් ප්‍රධාන ධාරාව සිද්ධ වුණේ ලෝකේ නොඑක් තැන්වල සිදු වුණත් අප්‍රිකාව තමයි අපි පරිණාමයේ තොටිල්ල cradle of human evolution කියලා සාමාන්‍යයෙන් සලකන්නේ. හරි සර් දැන් අපේ ප්‍රමුඛ සාකච්ඡාවට අපිට එන්නේ අපි ගිය සැරේ විශේෂයෙන්ම මේ දේව ජන කොට්ටාශය පිළිබඳව එහි අනුභූතිය පිළිබඳවත් කතා බහ කළා. අපි දැන් අද කොතනටද යන්නේ? නෑ ඇත්ත වශයෙන්ම දැන් අපි මේ ගෙනව දැන් ඊට කලින් මට මතකයි ඔබ මට පෙන්වුවා එක අවස්ථාවකදී එක්තරා අපේ ප්‍රිය ශ්‍රාවකෙක් ඉතාම උනන්දු සහගත අපට ආදරය කරන ශ්‍රාවක මහත්මයෙක් ලියලවල තිබුණා මේ වැඩසටහන යන විදිහට නම් මේ අපේ රටේ ඉතිහාස කතාව ඉවර වෙන්නකොට 2050 විතර වෙයි නේද කියලා. නුවර යුගයට එනකොට 2050 විතර වෙයි. නුවර යුගයට එනකොට 2050 විතර වෙයි නේද කියලා අහලා තිබුණා. මම හිතන්නේ මේක අහනකොට හුඟක් දෙනකොටත් ඒක හිතේ ඇත්ත නේද අහලා තියෙන්නේ කියලා. මේකෙදි කියන්න තියෙන දේ තමයි අපේ හිතවත් ශ්‍රාවක මහත්මයාට මේ අපේ වැඩසටහන ඉතිහාසය කීමේ වැඩසටහනක් නෙමෙයි. අපේ ඉතිහාසය කීමේ වැඩසටහනක් නම් අපට මහාවංශය පටන් ගන්න තැනින් පටන් අරගෙන මේ මහාවංශයේ පරිච්ඡේද ටික කියවලා ඉවර කරලා සරල භාෂාවෙන් ඒක මහනුවර යුගය දක්වා ගේන්න පුළුවන්කමක් තියෙනවා. අපේ බලාපොරොත්තුවක් නැහැ මහනුවර යුගයනුත් මේ කතාව ඉවර කරන්න. මොකද අපි මේ භුක්ති විඳින සමාජයත් මේ ඉතිහාසයේම ප්‍රතිඵලයක්. ඉතින් ඒ හින්දා අපි මේ අපි අද භුක්ති විඳින සමාජය දක්වාම මේ කතාව ගෙනෙන්නයි අපේ බලාපොරොත්තුව තියෙන. ඒ නිසා මේක අපි ඉදිරිපත් කරන්නේ අපේ බලාපොරොත්තුව තියෙන්නේ වඩා පැහැදිලිව වඩා තර්කානුකූලව අද ඊයේ ලැබිච්ච දත්ත ඒවත් එක්ක මේ කතාව මිශ්‍ර කරලා මේකේ තියෙන සත්‍යවාදී බව මේ ඉතිහාසය තුළ තියෙන සත්‍යවාදී බව ගොඩනගන එක. අපි මහත්මයා එහෙම කිව්වට අපි කිසිම තරහක් නැහැ. අපි බොහොම කැමතියි එහෙම කියපු එකට. මේ ඉතින් අපිට මේ මෙහෙම පැහැදිලි කරන්නත් පුළුවන් උනේ මහත්මයා එක කියපු එක ගැන. මහත්මයා කියලා තිබුණා ඇත්ත වශයෙන් වල්පල් අහන් ඉන්නවට වැඩිය මේක අහන් ඉන්න එක හොඳයි. මෙච්චර හිමින් මේක ගලාගෙන ගියත් අතුල මහත්මයා නේද? ඔව්. මේ ඉතින් අපි මේ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා අපිට එහෙම ප්‍රතිචාර දක්වපු එක ගැන. අපිට සමහර එවන
කමෙන්ට්ස් ඇත්තරම අපේ මුවකටත් සිනාවක් නංගනවා. එහෙම තමයි අපි නිකන් මේ බුම්ම ගන්න නිකන් මහා ලොකු දෙයක් හදාරනවා කියන අයුරින් නෙවෙයි බොහොම සරලව අපි නෑ අපි හැම කෙනා එක්කම එක ගනුදෙනු කරලා ඒගොල්ලන්ගේ අදහස් බෙදා හදාගෙන මේ ඒක හරි හොඳ උපහාසාත්මක එක පැත්තකින් මේ එහෙම තමයි මේ වැඩසටහන අපි ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අවස්ථාවෝචිතව එන කරුණුවලට උත්තර දීලා ඒක කොයිතරම් දුරට තර්කානුකූල වේදිකාවකට අපිට ගේන්න පුළුවන්ද කියන එක උඩ. එතකොට අපි පහුගිය දවස්වල කතා කරේ ඔය ලංකාවේ දැන් අපි මට මතකයි අපි අර දිගටම පණ්ඩුකාභය රජතුමා ගැන එහෙම කියාගෙන ඇවිල්ලා මහානාග උපරාජ මහානාග රුහුණට පැමිණීම ගැන අපි කියලා ඒ වගේම දේවානම්පියතිස්ස රජුරුවන්ගේ වැඩිමහල් සහෝදරයා චූලාභය ඔහු වංශ කතාවේ සඳහන් කරන්නේ උද්ද චූලාභය කියලා. ඒතර චූලාභය මයංගනේට ගිය එක. එතකොට ඇයි මේ මුටසිව රජතුමාගේ දරුවෝ තුන් ආකාරයකට හැසිරෙන්නේ? වැඩිමහල් පුද්ගලයා උද්ද චූලාභය මයංගනේට යනවා. දේවානම්පියතිස්ස රජුරු රජකම ලබා ගන්නවා. ඔහුට බාල්‍යයා වෙන මහානාග රුහුණට ගමන් කරනවා. දැන් මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ ඇයි? සහ ඒ પરම්පරාවේ කෙළවරට ගියාම අසේල කුමාරයා මේ සූරතිස්සකාගේ කාලේ සේනගුත්තික කියලා දෙන්නෙක් ඇවිල්ලා දෙමළ අස්සවෙලෙන්දු දෙන්නෙක් පැහැර ගන්නවා. අසේලට සිද්ධ වෙනවා වෙලාරට මූණ දෙන්න. හරි. ඒතර මේ වගේ ඊටාම යම්කිසි විදිහේ මේ අමුතු රිද්මයක් මේ කතාව තුළ තියනවායි කියලා අපි පෙන්නලා දුන්නා. ඒතර අපිට මේ කතාව කියන එක නෙමෙයි අරමුණ. අපිට තියෙන්නේ දැන් මේවා උනේ ඇයි? මේවා අපි මෙහෙම ප්‍රශ්න කරලා නැහැ. ඉතින් අපිට පුළුවන්ද මේකට ඓතිහාසික සංකතනයක් ඇති කරන්න? ඒ කියන්නේ සිද්ධියයි ඒ සිද්ධිය වෙන්න හේතු වෙච්ච වටපිටාවයි දෙකම අපි දැනගන්න පැනස. දෙකම දැනගන්න ඕනනේ. ඒ දෙකම දැනගත්තොත් විතරයි අපිට අඛණ්ඩ ඉතිහාස කතාව සහ අපි දන්නා දේ සහ නොදන්නා දේ මොකක්ද කියන්නේ. දැන් මේ මහාවංශය ජර්මන් භාෂාවට පරිවර්තනය කරපු විල්හෙල්ම් ගයිගර් හොඳ ප්‍රකාශයක් කළා ඔහුගේ මේ මහාවංශ හැඳින්වීමේ. ඔහු කිව්වා ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් වඩාත් අභියෝගාත්මක වන්නේ කියා ඇති දේ නොව නොකියා ඇති දේ කියලා. මේ කිව්වේ ගයිගර්. එතකොට එකෙන් අපිට පේනවා මේ ඉතිහාසය වර්ණාත්මකයිනේ. ඉතිහාසය කියන්නේ නුවණක වර්ණාත්මකයි. ඔබ ඉතිහාසය ලිව්වත් මං ඉතිහාසය ලිව්වත් ඒක වර්ණාත්මකයි කියන්නේ තෝරා බේරාගෙන අභිමතයකින් අපි ලියන්නේ ඒක. මැති වර්ණය කියලා කියන්නේ අපි තෝරා ගන්නවනේ. තෝරා ගැනීමක් වර්ණයක් ඒක. ඉතින් ඉතිහාසය වර්ණාත්මකයි. ඉතින් මේකේ වර්ණාත්මක භාවයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මහානාම හාමුදුරුවෝ වර්ණාත්මකයිනේ. ඒකනේ උන්වහන්සේ කිව්වේ මම මේ පුරාණ කතා මේ වල තිබෙන සංක්ෂිප්ත දේවල් විස්තරාත්මක කරලා විස්තරාත්මක දේවල් සංක්ෂිප්ත කරලා ලියනවා. ඒ කියන්නේ උන්වහන්සේත් වර්ණයක් කරා තෝරා ගැනීමක් කරා. ඒතර මෙතන දැන් තියෙන ප්‍රශ්නේ තමයි අර ගයිග අරම කියන්න හේතුව. ඉතිහාසය ලියා ඇති දේට වඩා නොලියා ඇති දේ තේරුම් ගැනීමයි අභියෝගාත්මක කියන කතාව කියන්න හේතුව තමයි මේ වර්ණාත්මක භාවය. මොකද වර්ණාත්මක භාවයේ අභියෝගයක් වෙන්නේ වර්තමානයේට ඉතිහාසය කියලා කියන්නේ අපි නොහඳුනන අපි ජීවත් නොවූ කාලයක අපි නොවිඳි අත්දැකීම් ඇති කාලයක කෙනෙක් විසින් තීරණය කොට තෝරාගෙන ලියන ලද දෙයක්. හරි මේක විශාල සංකීර්ණතාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි ඉතිහාසය ගැන සාකච්ඡා කිරීමේදී හැකිතරම් ඉතිහාස කරන ක්‍රමවේදය කියලා එකක් තියෙනවා. මූලාශ්‍ර පරිහරණය කිරීම, මූලාශ්‍රවල තියෙන සත්‍යවාදී භාවය තුලනය කිරීම ආදී නොයෙකුත් දේවල් තියෙනවා. ඒවා කොහේ මාර්ගයේ හරහා අපි අමුතුවෙන් අලුත් වැඩක් කරනවා. පුරාවිද්‍යාත්මක දත්ත කියන වෙනත් විෂයක තියෙන දත්තත් මේකට ගන්නවා. ඒ වගේම ජාන විද්‍යාව, රුධිර විද්‍යාව වෙන්න පුළුවන්. ඒ විද්‍යාවන් වල තියෙන ඔක්කොම කරුණු අපි ගන්නවා. අරගෙන මේ කතාව අපි ඉස්සරහට ගෙනියනවා. හරි. දැන් උදාහරණයක් හැටියට කියනවා දැන් අපි පහුගිය දවස්වලම කතා කරේ නුවන් නාගවරු ගැන. හරි. ඊළඟට අපි දේවවරුන්ට ආවා. එතකොට දැන් මේක කතා කරන්න හේතුව ඇයි? මෙච්චර බරක් දෙන්න හේතුව තමයි සමස්ත ඉතිහාසයේ පටන් ගන්නකොට අපිට පේනවා අන්ත දෙකක්. එකක් දේශීය
කට්ටිය පේනවා. අනිත් පැත්තෙන් මේ රටට පැමිණියායයි කියන සංක්‍රමණිකයෝ පේනවා. ඒතර සංක්‍රමණිකයෝ කවුද කියන එක ගැන හොඳින් වාර්තා වී තිබෙනවා. මොකද අපේ තෝරා ගැනීම, ඓතිහාසික තෝරා ගැනීම තමයි දේශීය අයට වඩා සංක්‍රමණිකයන් හොඳයි කියන සංක්‍රමණිකයන් කෙරෙහි තිබෙන විශ්වාසය, ඔවුන් භුක්ති විඳි සංස්කෘතිය හොඳයි කියන එක තමයි අපේ ඓතිහාසික වර්ණය. ඉතිහාසයේ තෝරාගෙන තියෙන මේ විදිහට. එතකොට එහෙමනම් අපිට සිද්ධ වෙනවා නොකියූ දේ දේශීය මිනිසුන් ගැන මේ රටේ ඒ අයගේ සංයුතිය ගැන තේරුම් ගන්න. මොකද සංක්‍රමණිකයෝ පිරිසකට බෑ රටක තියෙන ජාන සංචිතය සම්පූර්ණයෙන් පරිවර්තනය කරන්න. මේක අපි කීපවරක් මේ වැඩසටහනේ කියලා තියෙනවා. ඒ කියන්නේ අපේ ජාන සංචිතය ඒ සංක්‍රමණිකයන් පිරිසකට අපේ ජාන සංයුතිය වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ අද දක්වා මේ සමාජයේ බහුතරය අර අපේ ස්වදේශික ජන කණ්ඩායම් වල උරුමයත් එක්ක එන කණ්ඩායමේ සමාජිකයෝ තමයි අපි ඉන්නේ. නේ? ඒකනේ අපේ තරුණ පිරිස අපි යක්කු බොලව් කියලා හැම කියන්නේ නේද? ඒ අනන්‍යතාවයට හැම කෙනෙක්ම කැමතියි. එතකොට මේ අපි කියන්නේ දැන් අපි මේ මෙච්චර දවසක් මෙච්චර වැඩසටහන් ප්‍රමාණයක් මේකට කාලය ගත කරේ. දැන් කෙනෙකුට දැන් අපි කිව්වොත් එහෙම නාගවරුන් ආවේ ඇසෑම් ප්‍රදේශයෙන්, ඒගොල්ලෝ නාගලන්තේ ඉඳලා ආවේ කියලා. ඒතර අපිට අපේ මතයක් හැටියට කියලා නිකන් ඉන්න බෑනේ නුවන්. එතකොට අපි අපේ මතයක් හැටියට අපි ඒක කියලා හිටියොත් එහෙම අපි අවලාදයට ලක් කරන්නේ මේ දසදහස් ගණනක් වුණු අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ. ඒගොල්ලන්ගේ බුද්ධියට තමයි අපි නිගා කරන්නේ. අපි දරන පෞද්ගලික මතයක් කියනවා වගේ එක. ඒතර අපි උත්සාහ ගන්න හැම වෙලාවකම මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මේක පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කළා. මොකද ඒගොල්ලන්ට වෙලා නැහැ නේ මේවා හොයන්න. ඉතින් අපි ඒ වෘත්තිකයෝ හැටියට අපේ වගකීමක් තියෙනවා. මෙන්න මේවයි තොරතුරු, මෙන්න මේවයි විද්‍යාත්මක කරුණු. එතකොට මෙන්න මේවා උඩ ඉඳගෙන තමයි අපි මේක කියන්නේ. ඉතින් නුවන් මෙහෙම හිතනකොට දවසින් දවස අපිත් නිකන් ඉන්නේ නැහැ. අපිත් මේක පිටිපස්සෙම එලවෙලව හොයනවා මේක කඩා විද්‍යාත්මකව කියන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මට පේනවා ඒ ගන්න උත්සාහය නිසා මේ අපේ ඉතිහාසය අපි විශ්ලේෂණය කරන්නේ මේ 20 වෙනි සතවර්ෂයේ සහ අපි දැන් 21 වෙනි සතවර්ෂයේ දෙවෙනි දශකයටත් ඇවිල්ලා අවසන් වෙලා තියෙන්නේ. ඉතින් මේ ඒ කරපු විශ්ලේෂණ වලට හසු නොවුණු ඇතැම් කරුණු අපිට පෙන්වන්න පුළුවන්කම තියෙනවා අපේ දේශීය ජන සංයුතිය ගොඩනැගෙන ආකාරය පිළිබඳව අපි මේ වැඩසටහනේදී කියපු කාරණා අනුව. හරි. එතකොට අපි මේ විදිහට ඒ සියලුම කරුණු හකුලලා නැවත ඕනම් පරීක්ෂා කරන්න පුළුවන්. අපේ ශ්‍රාවක ශ්‍රාවිකාන්ට මූලාශ්‍රවාගෙන කියවන්න පුළුවන්. එහෙම කියවලා මේ අපේ තමන්ගේ ඉතිහාසය, ඒ ඉතිහාසයේ අත්තිවාරම ගොඩනැගෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි මේ තරම් බරසාර විදියට ලොකු වෑයමක් දරන්නේ මේක කියන්න. Unlimited History අපේ ජාතික කතාව. අපි අපේ වැඩසටහනටයි මුස තාමත් අපිට මං හිතන්නේ වැඩේ හරියට පටන් ගන්න බැරි වුණා වගේ වේගය කාලේ ඉතාමත් වේගෙන් ගලාගෙන යනවා. කාලේ ඉතාමත් වේගෙන් යනවා. මොකද ඒ තරම් දුරට තොරතුරු තියෙනවා මේ ඉතිහාසය පිළිබඳ මේ සංකතනය විද්‍යාත්මක පසුබිමක අපිට ගොඩනගන්න. දැන් මේ සමහර වෙලාවල් වලට මට හිතෙනවා අපි මේ වැඩසටහනේදී ඒ අපේ මූලික සංයුතිය දැන් බලන්න අපිට පේනවා අපේ ප්‍රශ්නයක් අහලා තිබුණා මේ රාක්ෂස කියන්නේ කවුද? ඒතකොට මේ සිව්හෙලය. මේ සිව්හෙලය ගොඩනගන්නේ කොහොමද කියන එක. ඒතකොට මේ රටේ ජනතාව තුල පොතක් කියවලා ඉගෙන ගන්න බෑනේ යක්කු කියන්නේ කවුද කියලා, නාග කියන්නේ කවුද කියලා. දැන් එහෙම පරිශන කෙරලා නැහනේ. දැන් සාමාන්‍ය දේවල් තියෙනවා නොඑක් ඒ වගේ. දැන් නාගයෝ කියලා කියන්නේ මේ පොළොව යට ඉන්න මේ නයි පෙන තියෙන එහෙම කට්ටියක් කියලානේ හිතාගෙන ඉන්නේ නේද? නමුත් තාම පැහැදිලි ඒ අය මිනිස්සු පිරිසක් කියන එක. එතකොට එහෙමනයි මිනිස්සුෝ නම් ඒගොල්ලන්ට ඒ නාග කියන අනන්‍යතාව කොහොමද ආවේ? මම ඔබට කිව්වා ඒ නාග කියන අනන්‍යතාව ගැන ඒ නම හැදෙන්නේ කොහොමද කියන එක. ඒ පිළිබඳ මේ යම් සොයා බැලීම් වාග් විද්‍යාඥයෝ කළා තියෙනවා. මේ නෝගා කියන වචනේ මේ නග්න කියන මේ නාග කියන එක එන්න පුළුවන්. එකෙන් අදහස් කරනවායි කියලා මේ නග්න කියන අදහස. දැන් සංස්කෘත භාෂාවේ නග්න කියලා කියන්නේ නිර්වත් කියන එකනේ. ඒතර ඇඳුම් නඳින් නැති හිට ගෝත්‍රික පිරිස ඒ නෝගා ලොග් කියලා ඇසෑම් භාෂාවෙන් කියනවා. ඉතින් ඒ අය නාගවරු කියලා. ඉතින් පසු කාලයක දැන් අඳුන් අඳින්න නැහැ කියලා කියන්නේ අඩුවෙන් අඳුන් අඳින නිසා වෙන්න පුළුවන්. සමහරට අපි දන්නවා නිවර්තන කලාපීය රටවල මිනිසුන්ට එහෙම සම්පූර්ණ ඇඟපත වහගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ අඩුවෙන් අඳුන් අඳිනා කියන අදහස වෙන්න පුළුවන්.
මේ නාග කියන වචනේ හැදෙන්න සමහර මේ වාග්විද්‍යාඥයෝ පෙන්වලා දීලා තියෙනවා ඒ නෝගා ලොග් කියන වචන. දැන් ඔය මේ ක්ලෝඩියස් ටොලමි ක්‍රිස්තු වර්ෂ 151 දී ඔහුගේ ජියෝග්‍රෆියා කියන කෘතිය රචනා කරන වෙලාවේ ඔහු සඳහන් කරනවා මේ ඇසෑම් කඳුකරේ ඉන්න පිරිසක් ගැන. ඔහු ඒක සඳහන් කරන්නේ කීරාත කියන නමින් සඳහන් කරනවා. අත්‍යවශ්‍යම කීරාත කියලා කිව්වේ නාග පිරිසට. සෝ දැන් ඔය ටොලමි අපේ සිටියමන්ද ටොලමිමද? ඔය ටොලමි. ඔහුට ආසියාව ගැන යම්කිසි අවබෝධයක් තිබුණා. ඉතින් අපි මේ නැවතත් මේ වැඩසටහනේදී ආයේ නාගවරුන්ට යන්න හදනව නෙමෙයි. නමුත් අපි එක මේ අපේ මේ සාකච්ඡාවට ගම්‍යතාවන් සපයන පසුබිම ගැන අපි සඳහන් කළ යුතුයි. මම ඔබට කියන්නම් දැන් අපි මේ ඉදිරිපත් කරන්නේ මේ ඇසෑම් පැත්තෙන් මේ නාග කෙනා එන්න පුළුවන් කියලා. ඒක හරීම අධ්‍යයනය කරනකොට අපිට පැහැදිලිව පේනවා මේක වෙන්න පුළුවන් භව්‍යතාවය කොච්චර වැඩිද කියලා. හරි. මේ නාගවරු බෙන්ගාල පැත්තට ඇවිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ සමහර විට මූදහරහා එන්නත් ඕන තරම් ඉඩකඩ තියෙනවා. එහෙම නැත්නම් ඔවුන්ට පුළුවන් සුමාත්‍රා දක්වා ගොඩබිමින් යන්න. අපි දන්නවා ගොඩබිම් භූමිය තියෙනවා. ඒතර සුමාත්‍රා වලින් පුළුවන් ඔවුන්ට මූදහරහා යාත්‍රා කරන්න. කෙනෙක් අහන්න පුළුවන් ඔවුන්ට මූදහරහා යාත්‍රා කරන්න පුළුවන් තාක්ෂණයක් තිබුණාද? ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ලෝකේ පළවෙනි වතාවට මුහුදු යාත්‍රා කිරීම පටන් ගත්තේ ඔස්ට්‍රෝඑෂියාටික් කියන කට්ටිය. ඔස්ට්‍රෝ ආසියාතික ජන කණ්ඩායම. ඒගොල්ලෝ තමයි ඔරු පාරු අරගෙන පටන් ගත්තේ අග්නිදිග ආසියාව. ද ඔස්ට්‍රෝ ආසියාතික කියලා කියන්නේ අර සියලුම අග්නිදිග ආසියාව, දකුණු චීනය ඔය ඔක්කොමත් එක්කම සහ ඒ කොටසට තමයි අපි ඔස්ට්‍රෝ ආසියාතික කියලා කියන්නේ. එතකොට මේ ඔස්ට්‍රෝ ආසියාතික සංක්‍රමණ ගැන අද ලෝකේ හරියට සාකච්ඡා කළා. ඔවුන් තමයි මුහුදු ගමන් පටන් ගත්තේ. ඒ නිසා මේ නාගවරු කියන කණ්ඩායම මේ සුමාත්‍රා දූපත් පැත්තෙන් මූදහරහා අපට එන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. මොකද නැත්තම් ඉන්දියානු මහා භූමිස්කන්ධය හරහා උන්ට ගමන් කිරීම දුෂ්කරයි. එතකොට මේක සනාථ කරන්න පුළුවන් සාක්ෂියක් තියෙනවානේ අපිට. මම මේ කලිනුත් සඳහන් කරලා තියෙනවා කතරගම ශාස්ත්‍රීය පරම්පරාව. ඔවුන්ගේ එක්තරා එක ලිපියක තියෙනවා ජවක ණය කියන වචනේ. ජාවක නායක. ඒතර ජාවක කියලා කියන්නේ කොහොමද? මලයාර දද්වීපය නේ. ජාවකයෝ. ඒතර ජාවක පිරිසකට නායකත්වයේ දුන් පුද්ගලයා. ඒතර එහෙමනම් අපිට පේනවා මේ ජාවක දේශයෙන් සිදුණු සංක්‍රමණයක් තියෙනවායි කියලා. මේ සංක්‍රමණය වෙන්නේ මිනිස්සුනේ. ඒ මිනිස්සුගේ අනන්‍යතාව මොනවද? මේගොල්ලෝ ඇත්තෙන්ම ටිබෙටෝ බර්මිස් කියන මේ භාෂා කතා කරන ඒ පවුලට අයිති ඔස්ට්‍රෝ ආසියාතික ජන කණ්ඩායමක්. හරි. ඒගොල්ලෝ මෙහෙට එනවා. එහෙමනම් අපිට ලිඛිත සාක්ෂියකුත් තියෙනවනේ ජාවක මේ තියෙන්නේ මේ කාලේ කොයි කාලේද? ක්‍රිස්තු පූර්ව 250. ක්‍රිස්තු පූර්ව 250. ක්‍රිස්තු පූර්ව 250 දී ඒ සෙල්ලිපේ සඳහන් කරනවා. කවුද මේ සඳහන් කරන්නේ? මේ කතරගම ශාස්ත්‍රීය පරපුරට අයිති ඒ ප්‍රදේශයේ කාලායන කන්නිකාව අපි සඳහන් කරමු තැන. ජවක ණය. ජාවක නායකයෙක්. ඔහු ජාවක පුද්ගලයන්ට නායකත්වය දුන් පුද්ගලයෙක්. එහෙමනම් ඒ මලයාර දද්වීපයෙන් ලංකාවට සංක්‍රමණය වූ ජනපිරිසකට නායකත්වය දුන් පුද්ගලයෙක් තමයි මේ ජාවක නායක කියලා කියන්නේ. එහෙමනම් අපි මේ නගන තර්කයට සාධාරණ හේතුවක් තියෙනවානේ නුවන්. එතකොට ඔවුන් ඇසෑම් පැත්තෙන් ඇවිල්ලා ඊට පස්සේ බෙන්ගාලය පැත්තට ඇවිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ සුමාත්‍රා පැත්තට සංක්‍රමණය මේ දවසින් දෙකකින් වෙච්ච දේවල් නෙමෙයි මේවා. මේක අඩුම තරමේ මේ සංක්‍රමණය අපේ රටට සිද්ධ වෙන්න ඇත්තේ ක්‍රිස්තු පූර්ව 2000යි 1500යි අතර කියන එක අනුමාන කරන්න අපිට සාක්ෂි තියෙනවා අග්නිදිග ආසියාවේ පුරාවිද්‍යාඥයෝ කළා තියෙන පරීක්ෂණ අනුව. උන් පෙන්නලා දීලා තියෙනවා අග්නිදිග ආසියාවේ නවශිලා යුගය. ඒ නවශිලා යුගයේ තමයි මෑත කාලීන සංක්‍රමණ හුඟක් සිද්ධ වුණේ. එතකොට අග්නිදිග ආසියාවේ නවශිලා යුගය ක්‍රිස්තු පූර්ව 2000 1500 අතර මුදුන්පත් වීමකට එහි පළමු අදියර එනවායි කියලා. මේ කාලෙදී අපිට මේක සංක්‍රමණය ගැන අපිට යම්කිසි විශ්වාසයක් තියන්න පුළුවන්. ඒ මොකද එහෙම සංක්‍රමණය වීමේදී සමහර විට අන්දමන් දූපත් මේ ජන කණ්ඩායමත් එක්ක මිශ්‍ර වෙන්න පුළුවන්. දැන් අද බැලුවොත් එහෙම මේ නිග්‍රිටෝ කියන කණ්ඩායම දැන් අන්තර්ජාලයට ගිහලා බලන්න පුළුවන්. අපිට දැන් පෙන්වන්න පුළුවන් නිග්‍රිටෝවරු. ඒ නිග්‍රිටෝවරු සහ අපේ වැඩි ජනතාව අතර හරි කිට්ටු සම්බන්ධතාව. ඊළඟ අන්දමන් දූපත් වල ජීවත් වෙන සේමැන් කියන ජනතාව, ගෝත්‍රික ජනතාව. ඒගොල්ලෝයි අපේ වැඩි ජනතාව ආදිවාසීන් අතර විශාල සමානකමක් තියෙනවා. ආචාර්ය සිරන්දරනිගල මහත්මයා ඔහුගේ විශිෂ්ට පරිශ්‍රණය කරන වෙලාවේ ඔහු සේමැන් වරුත් එක්ක සංසන්දනය කරා අපේ මේ ආදිවාසී ජනතාව පමණක් නෙමෙයි අපේ ප්‍රාග්ධෛතිහාසික ජනතාවත්. ඉතින් හුඟා කාලයක ඉඳලා මේ ජන සංක්‍රමණ මෙහෙම සිද්ධ වුණා. එතකොට
දැන් මෙහෙමනේ දැන් අපි කිව්වේ දේ ඇසෑම් පැත්තේ ඉඳලා මේ නාගලන්තේ මේ නාගවරු බෙන්ගාල පැත්තට බැහැලා ওই පැත්තෙන් ඇවිල්ලා ඇසෑම් පැත්තෙන් ඇවිල්ලා සුමාත්‍රාවල මේ සුමාත්‍රාවලට ඇවිල්ලා බෙන්ගාලේ හරහා සුමාත්‍රාවලින් මේ නික්මෙන්න පුළුවන් බටහිරට. ඒක වැඩි දුර ගමනක් නෙමෙයි. ඒක යාත්‍රා කරන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ එන්න පුළුවන්. එහෙමනම් මේ අපේ උපන්යාසය මේ අපි කියන තර්කය සාධාරණ වෙනව නම් ලංකාවේ මිනිස්සුයි ඇසෑ මිනිස්සුයි අතර තියෙන්න ඕනේ ජීව විද්‍යාත්මක සමානකම්. මම මේකට හොඳ උදාහරණයක් කියන්නම් නුවන්. 1976 අවුරුද්දේදී ආර්.එල්. කර්ක් කියලා මහත්මයෙක්. ඒ මහත්මයා මේ ඕස්ට්‍රේලියාවේ කැන්බරාවල මේ මොනවාද මේ ඩිපාර්ට්මන්ට් ඔෆ් හියුමන් බයොලොජි මානව ජීව විද්‍යාව කියන අංශේ වැඩ කරන්නේ මේ ජෝන් කර්ටින් විශ්වවිද්‍යාලය ජෝන් කර්ටින් ස්කූල් ඔෆ් රිසර්ච් මෙඩිකල් රිසර්ච් කියන ආයතනයේ ඒ මහත්මයා ලිපියක් පළ කරා මේ ආර්.එල්. කර්ක්. ඒ ලිපියේ ඉතා පැහැදිලි වටිනා දෙයක් තියෙනවා කියන්න. මොකක්ද? ඔහු කියනවා අපි ජීව විද්‍යාත්මකව දිහා බැලුවොත් එහෙම ජීව විද්‍යාත්මක කරුණු දිහා බැලුවහම ඉන්දියාවේ කිසිදු පළාතක මිනිසුන් නොදක්වන සම්බන්ධතාවක් ලාංකිකයන්ට සිංහල කියන අයට සිංහලයින්ට දක්වනවා බෙන්ගාලි මිනිස්සු. එයා කාරණා දෙයක් ඒ කර්ක් කරපු පර්යේෂණය විතරක් නෙමෙයි. තව මේ විද්‍යාඥයෝ කීප දෙනෙක් කරපු පර්යේෂණය උපුටා දක්වලා තියෙනවා ඒ ලිපියේ. අපිට ඕන ලිපියේ ශීර්ෂය පෙන්වන්න පුළුවන්. හරි. මේ එතකොට ඒ ලිපියේ ශීර්ෂයත් සිංහලයින්ගේ ප්‍රභාවය තමයි එයාගේ රිසර්ච් ආටිකල් එකේ ශීර්ෂය ටයිටල් එක හැටියට තියෙන්නේ. එතකොට එයා පෙන්නලා දෙන දේ මොකද්ද? මොකද්ද මේ තියෙන සමානතාව? කියන්නේ මේ අපේ සිංහලයින් මේ රටේ සහ බෙන්ගාල පළාතේ ඉන්න මිනිස්සු අතර තියෙන ජීව විද්‍යාත්මක සමානකම. ඔය බෙන්ගාලය කියලා කියන්නේ දැන් බංගලාදේශේ නෙමෙයි. නෑ. දැන් අපි අර බංගලි වලලු ගෙන ආපු එකනේ. බංගලි වලලු ගෙන ආපු එක. හරි. නැත්නම් ඔය දෙක පැටලෙනවා අපේ ඉස්කෝල ළමයින්ට. ඔව්. බංග්ලාදේශ එක පටලවා ගන්න එපා. බංගලාදේශය නිර්මාණය වෙලා තව අවුරුදු 100ක්වත් නැහැ. 1947 විතර තමයි නිර්මාණය වුණේ. ඒක ගැන නෙමෙයි මේ කියන්නේ අපි මේ අර බංගලි වලලු කියන බෙන්ගාලය. ඒ බංගලි වලලු ගෙනාවු බෙන්ගාලය. එතකොට මේ කර්ක් පෙන්නලා දෙන කාරණයක් තමයි ඔහු අනිත් විද්‍යාඥයන් උපුටා දක්වලා ඔහු කියනවා දැන් ඔහු කියන එක කියන්නේ මම කියන එක නෙවෙයි මොකද මම වෛද්‍ය විද්‍යාව ගැන විශේෂඥයෙක් නෙමෙයිනේ මට ඒක කියන්න දන්නේ නැහැ මම මේ උපුටා දැක්වීමක් කරන්නේ කර්ක් පෙන්නලා දෙලා තියෙනවා මේ මිනිස්යන්ගේ ශරීරයේ තියනවායි කියලා මේ රුධිරේ abnormal hemoglobin HbE කියන සංඝටකය. ඒතර ඔහු කියනවා මේ ලං සිංහල මිනිස්සුන්ගේ abnormal hemoglobin කියන රුධිර සංඝටකය HbE කියන සංඝටකය සමාන වන්නේ බෙන්ගාලි ජාතිකයන්ගේ abnormal hemoglobin වලට පමණයි කියලා. ඔහුගේ ලිපියේ කියන මේක මවිතයට හේතුවක්. භූගෝලීය වශයෙන් සමීපතාව තියෙන දකුණු ඉන්දියාවට නමුත් මේ ජීව විද්‍යාත්මක ලක්ෂණය සිංහල මිනිස්සු බෙදා හදාගෙන නැහැ දකුණු ඉන්දියාවත් එක්ක. මේක බෙදා හදාගෙන තියෙන්නේ බංගලි දේශයත් එක්ක. බෙන්ගාලයත් එක්ක. එතකොට ඒගොල්ලෝ කියනවා මේ ලක්ෂණය වඩා හොඳින් කැපී පෙනෙන්නේ ලංකාවේ ආදිවාසී ජනතාවගේ රුධිරයත් එක්ක කියලා. දැන් ඔබට මේකෙන් යමක් තේරෙන්න ඕන. මොකද වර්තමාන සිංහල ජනතාව ගැන විශාල වශයෙන් මිශ්‍ර වුණා. මිශ්‍ර වීම ඇති වුණා ජීව විද්‍යාත්මකව. ඒතර ඒ අය කියනවා මේක අපිට පේන අය එයාගේ ලිපිය අපි කියනවා අපි මේක අහන්න කියවන්න කැමති අයට අන්තර්ජාලයෙන් ඒක බාගත කරගන්න හරි අපේ මේ YouTube නරඹන කට්ටියට අපි ලිපියේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එක අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පළ කරලා තියෙනවා. ඔව්. එතකොට මේක ඊට පස්සේ එයා කියනවා වර්තමානයේ 976 නේ මේ පරීක්ෂණ පත්‍රිකාව ප්‍රකාශයටපත් උනේ. ඒතර ඔහු කියන ඒ කාලේ වෙනකොට මේ abnormal hemoglobin කියන HbE කියන සංඝටකය වැඩිපුරම තියෙන්නේ නුවර පළාතේ අයගේ ඒක වැඩිපුරම පේන්නේ කියලා. මහා නුවර පළාතේ අයගේ කියලා. එතකොට මේව අපි දන්නේ නැහැ ඇයිද මෙහෙම කොහොමද වෙන්නේ කියන එක. අපි දන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට එහෙම පෞරාණික ගතියක් එහෙම ඒ පැත්තේ මිනිස්සු අතරේ හැම කෙනාගේම නෙමෙයි. ඒගොල්ලෝ පරීක්ෂා කරපු නියදී අනු.
එතකොට අනිත් එක තමයි අනිත් බෙදා හදාගන්න ජෛව විද්‍යාත්මක ලක්ෂණය තමයි මේ කම්පෙත්තේ රෝම එන එක. ඒකට කියනවා හයිපර්ට්‍රිකෝසිස් කියලා. සමහර තැන්වල මගේ නම් තියෙනවා. ඔරිකියුලර් හයිපර්ට්‍රිකෝසිස් කියලා සමහර තැන්වල හඳුන්වලා තියෙනවා ඒක වෛද්‍ය විද්‍යාත්මක පොත්පත්වල. එතකොට මෙන්න මේ කම්පෙත්තේ රෝම තිබෙන ලක්ෂණයත් බෙන්ගාලයේ සහ සිංහල ජනතාව අතර ලොකු සමානතාවක් මේක පේනවා. ඉන්දියාවේ කොහේවත් එහෙම ලක්ෂණයක් ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා පේන්නේ නැහැ කියලා. කනේ මහිල් තියෙන කට්ටිය ඉන්දියාවේ අරහේ අර වෙන කොහෙවත් හම්බෙලා නැහැ. එහෙම ප්‍රමුඛව පේන්නේ නැහැ කියලා මේ කර්ක් කියන්නේ මම නෙමෙයි. ඒතකොට කර්ක්ගේ පර්යේෂණ පත්‍රිකාවේ පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම තවත් ඔහුගේ පර්යේෂණ පත්‍රිකාවේ උපුටා දක්වනවා මේ සැලකිල්ලට ගත යුතු කාරණය තමයි මේ ඇබ්නෝමල් හිමෝග්ලොබින් පමණක් නෙමෙයි ඊට පස්සේ තව තියෙනවා මේ කර්ක් සඳහන් කරනවා මම මේවා ගැන මොනවක්ද දන්න කෙනෙක් නෙමෙයි. ඒක කර්ක් එක්ක ඔන්න තර්කයකට යන්න පුළුවන්. තර්කයකට යන්න පුළුවන් කර්ක් එක්ක මාත් එක්ක තර්ක කරනවට වැඩිය මම මේ උපුටා දැක්වීමක් කරන්නේ. එතකොට ඔහු කියනවා තවත් මේ හැප්ටොග්ලෝබින් සේරම් ප්‍රෝටීන් කියන එක රුධිරයේ තියෙන ඒ සිස්ටම් පද්ධතිය සම්බන්ධයෙන් සලකා බලනකොට සිංහල ජනතාවයි පංජාබය සහ ගුජරාටය මේ දෙකේ ඉන්න මිනිස්සු මේ ගති ලක්ෂණය බෙදා හදා ගන්නවා සිංහලයොත් එක්ක කියලා. ඒතර මේ එන්නේ කොහොමද ඉන්දියාවේ බටහිර පැත්ත. බටහිර පැත්ත. නේ? බටහිර පැත්තට. හැබැයි බෙන්ගාලේ තියෙන නිසා දැන් ඒක ගත්තා. නෑ. බෙන්ගාලේ මේ පැත්තෙන් නැගෙනහිර පැත්තට. ඒක තමයි මම කියන්නේ යන්නේ. එතකොට දැන් මම මේ ස්ථාපනය කරන්න යන්නේ අපි මේ වැඩසටහනේදී කතා කරපු කාරණයක්. ඒතර අපි කිව්වා මේ ඇබ්නෝමල් හිමෝග්ලොබින් RBE කියන සාධකය බෙන්ගාලයයි සිංහලයයි බෙදා ගන්නවා. ඒ නැගෙනහිර. හරිද? ඊට පස්සේ ඔහු තවත් මේ විද්‍යාඥයෙගේ පර්යේෂණයක තොරතුරු උපුටා දක්වමින් කියනවා මේ හැප්ටොග්ලෝබින් සේරම් ප්‍රෝටීන් පද්ධතිය රුධිරයේ තියෙන ඒ ජෛව විද්‍යාත්මක ලක්ෂණය ජානමය වශයෙන් බෙදා හදාගන්නේ සිංහලයෝ පංජාබය සහ ගුජරාටයත් එක්ක. එතකොට මේ පැත්තේ. අනිත් පැත්තේ. දැන් අපි මොකද්ද කිව්වේ? අපි කිව්වා නාගවරු ආවයි කියලා ඇසෑමේ මේ ඉන්දියාවේ ඊසාන දිග පැත්තෙන් නැගෙනහිර පැත්තෙන් නාගවරු ආවයි කියලා. ඊට පස්සේ අපි කිව්වා යක්කවරු ආවයි කියලා මේ කාශ්මීරය මේ නේපාලයේ පැත්තේ මේ නේපාලේ මේ පැත්තට උනාට මේ සම්පූර්ණ කඳුකරේ මේ කඳුකරේම මේ ගෝත්‍රිකයෝ ඒක කඳු වැටිය නිසා දැන් කඳු වැටිය ඉන්දියාව දක්වා එනවනේ නේපාලේ පැත්තෙන් ඒ පැත්තෙන් එනවා. ඊළඟට අපි කිව්වා දේවවරු කියන කට්ටියත් එන්නේ වයඹ දිග ඉන්දියාව පැත්තෙන් තමයි දේවවරුන්ටත් එන්න පුළුවන්. අපි දන්නේ නැහැ මේ හැප්ටොග්ලෝබින් සේරම් ප්‍රෝටීන් පද්ධතිය මේගොල්ලෝ බෙදා හදාගන්න යක්කු මාර්ගයෙන්ද දේවවරු මාර්ගයෙන්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපිට එක දෙයක් කියන්න පුළුවන්කම තිබෙනවා අපේ සිංහල ජනතාව කියලා මේ රටේ ඉන්න ජනතාවගේ ජෛව විද්‍යාත්මක ප්‍රවේණය දිහා බැලුවට පස්සේ ඒ ජෛව විද්‍යාත්මක ලක්ෂණ වඩා හොඳින් බෙදා හදාගෙන තියෙන්නේ ඉන්දියාවේ නැගෙනහිර පැත්තෙන් සහ ඉන්දියාවේ බටහිර පැත්තෙන් සහ වයඹ දිග ඉන්දියාවට කිට්ටු වෙන පැත්තෙන් තමයි මේ ජීව විද්‍යාත්මක ලක්ෂණ බෙදා හදාගෙන තියෙන්නේ කියලා. ඉතින් අපිට මේ වෙලාවේ ඉදිරිපත් කරන්න පුළුවන් කර්ක්ගේ ඉදිරිපත් කිරීම විතරයි. නමුත් මේක සනාථ කරන්න පත්‍රිකා පර්යේෂණ පත්‍රිකා මං හිතන්නේ 50කට 60කට වැඩිය තියෙනවා. ඒ කියන්නේ කර්ක් කිව්ව දේ සනාථ කරන්න. කර්ක් කියපු දේ කර්ක් මේ තමන්ගේ ඉදිරිපත් කිරීම පදනම් කරගෙන තියෙන්නේ තව පර්යේෂණ පත්‍රිකා. එයා පදනම් කරගෙන තියෙනවා. එයා පදනම් කරගෙන තියෙනවා පර්යේෂණ පත්‍රිකා 20ක් 30ක්. ඒ කර්ක් සහ ඒ පර්යේෂණ පත්‍රිකා සෙසු 30 40 කියන කතාව සනාථ කරන්නට අපිට තව පර්යේෂණ පත්‍රිකා 80ක් 90ක් ඉදිරිපත් කරන්න පුළුවන් ලෝකෙ කෙරිච්ච ඒවා. ඒගොල්ලෝ එක්කෙනෙක්වත් සිංහලයින්ගේ අනන්‍යතාව හොයන්න කරපුවා නෙමෙයි. ඒගොල්ලෝ ස්වාධීනව කරපු පර්යේෂණ විශේෂයෙන්ම ඔස්ට්‍රෝඒෂියානු සංක්‍රමණ. අද ලෝකයේ තියෙන ලොකුම දෙයක් තමයි ඔස්ට්‍රෝඒෂියන් මයිග්‍රේෂන්ස් කියන අදහස. මොකද අපි කතා කරන්න පුරුදු වෙලා ඉන්නේ එක්කෝ උතුරු ඉන්දීය සංක්‍රමණ. හරි. එහෙම නැත්නම් අපි කියනවා ඒකට අකමැති අය කියනවා නෑ ඉතින් කිට්ටුවෙම ඉන්නේ දකුණු ඉන්දියාවනේ. දකුණු ඉන්දියාවේ සංක්‍රමණ. ඔව් බොහොම සරලව කිව්වොත් උතුරු ඉන්දියාවේ විජය ආවා කියලා අපේ ඉතිහාසය එතනින් තමයි ගොඩනගන්නේ කියලා අපි එක කතාවක් කියනවා. ඒක කතාවක් නම් කියනවා ඉතින් පොල් ගෙඩියක් බදාගෙන උනත් මේ කිලෝමීටර් 22 පීනගෙන එන්න පුළුවන්. ඇයි ඒක කියන්නේ නැත්තේ? ඔව් ඒක කියන්නේ නැත්තේ. ඉතිහාසය ඒක යටපත් කරලා. සමහර
ප්‍රකට විශිෂ්ට ඉතිහාසඥයෝ පුරාවිද්‍යාඥයෝ මේවා ලියලා පළ කරලා තියෙනවා. මහාවංශයේ හිතාමතාම දකුණු ඉන්දියාව යටපත් කරයි කියලා ඒ සම්බන්ධතා. දැන් එතකොට අපි ඔය ලිඛිත සාධක පැත්තකින් තියමු. අපි කියවනේ ලිඛිත ලියනකොට වර්ණාත්මකයිනේ සිලෙක්ටිව්. ඒ තෝරා ගැනීමකින් ඒක ලියන්නේ. ඒකේ යම්කිසි විදිහේ ආත්ම සංඥාවක් තියෙනවානේ. අයිඩියෝසින්ක්‍රසි එකක් ඒකේ තියෙනවා ආත්ම සංඥාවක්. අපි කැමති දේ කියන එක. නමුත් ජෛව විද්‍යාත්මක ලක්ෂණ වලට අපි කැමති වුණාට හරියන්නේ නැහැ නේ. ඒවා අපිට අකමැති වුණත් කැමති වුණත් අපේ ඇඟ ඇතුලේ තියෙන DNA නේ. ඒක DNA එක. ඒ ඥාන ලක්ෂණය අපි කැමති වුණත් අකමැති වුණත් ඒක යම්කිසි පිළිබිඹුවක් දෙනවා. ඒතර දැන් මේ අපි කතා කරේ මහාවංශය ගැනවත් තිරුක්කුරල් ගැනවත් මහාභාරතය ගැනවත් නෙමෙයි. අපි දැන් මේ කතා කළේ ඇබ්නෝමල් හිමොග්ලොබින් ගැන එහෙම නැත්නම් හැප්ටොග්ලොබින් සේරම් ප්‍රෝටීන් ගැන මේ පළ කරලා තියෙන තොරතුරුයි මම මේ කතා කරේ. හරිද? එතකොට මේවා මම කරපුවවත් මම මේවා ගැන දන්නේ නැහැ. අත වශයෙන්ම කියන්නේ. නමුත් මේකෙන් අපිට පේනවා ඒ ඥාන විද්‍යාඥයෝ මේ ගොඩනගන තර්ක අපිට මේ ඉතිහාස සංකතනයේ අපේ න්‍යාය ඉදිරියට ගෙනියන්න කොයිතරම් උදව් කරනවද කියන කාරණේ. මේක අපිට කරන්න මේ අපේ මතයකට අපේ අපේ ආත්ම සංකතනයක් නෙමෙයි. අපි මේ හදන්නේ පුළුවන් තරම් මේ තොරතුරු රැස් කරගෙන මේක ගේන්න. ඒ නිසා නුවන් එක පැත්තකින් මේ ඊටාම ප්‍රබල අපිට වෙනම වැඩසටහනක් ගන්න වෙයි සමහර විට මේ විද්‍යාත්මක කරුණු සාකච්ඡා කරන්න මේ පර්යේෂණ පත්‍රිකාවල ඉදිරිපත් කරලා තියෙන. අනිත් පැත්තෙන් නුවන් මේ විද්‍යාත්මක තොරතුරු පමණක් නෙමෙයි වාග් විද්‍යාව, ලින්ග්විස්ටික්ස් කියන එක. හරි? මේ විශේෂයෙන්ම මුණ්ඩා සහ ප්‍රොටෝ මුණ්ඩා. හරි? ප්‍රාග් මුණ්ඩා සහ මුණ්ඩා භාෂාවේ ප්‍රචලිත වීම. මොකද ඒක අග්නිදිගාසියාවෙන් ආපු ඔස්ට්‍රෝඑෂියාටික ආසියාතික සම්භවයක් තිබෙන විශේෂ භාෂා පවුලක්. ඒතර මුණ්ඩා භාෂාවේ ලක්ෂණ සමහර ආසියාතික භාෂාවල තියෙනවා. දැන් ඔය බෙන්ගාලි කිට්ටුව සන්තාලි කියන භාෂාව, හෝ කියන භාෂාව. මේවා ඔක්කොම මුණ්ඩා වලින් ආපු දේවල්. ඒතර මුණ්ඩා මේ ටිබෙටෝ බර්මිස් භාෂාව අන්දමන් දූපත් වලට බලපාලා තියෙනවා. මේ මෙච්චර පළල් විදියට මේ මුණ්ඩා මේ ආනුභාව ලැබිලා තියෙනකොට දැන් අපේ සෙල්ලිපිවලම තියෙනවා නම් ජාවක පිරිසකට නායකත්වයේ දුන් ඒ කියන්නේ අග්නිදිගාසියාවෙන් මෙරටට සංක්‍රමණය වුණු පිරිසකට නායකත්වයේ දුන් පුද්ගලයෙක් ගැන අපේ සෙල්ලිපි එකක් තියෙනවා නම් අග්නිදිගාසියාවට බලපාපු ප්‍රධාන භාෂා සම්ප්‍රදාය මේට අයිති වෙනවා නම් මේ මුණ්ඩා ටිබෙටෝ බර්මිස් භාෂා ඒවා අයිති වෙනවා නම් අපිට කොහොමද මේකේ බලපෑමක් නැතුව තියෙන්නේ? මේක අපි කියවා ගත්තේ නැද්ද හරියට? එහෙම නැත්නම් අපිට මේක කියවා ගන්න උවමනා කරන න්‍යායික රාමුව අපි තුල තිබුණ නැද්ද? මේක අපිට ප්‍රශ්න කරන්න වෙනවා. ඒ නිසා අපි අර තියෙන දේවල් එහෙමම තියලා අපිට අලුතින් අපිට බලන්න වෙනවා. මොකද ජන කණ්ඩායම් සංක්‍රමණය වෙන්නේ උතුරෙන් දකුණට පමණක් නෙමෙයි. නේ? ඕන පැත්තක සංක්‍රමණය වෙන්න පුළුවන්. ඕන පැත්තකට යන්න පුළුවන්. අනික අපි මතක තියාගන්න ඕන අපි ආහාරයට ගන්න සහල් මේ ගෘහාශ්‍රිතකරණය කිරීම චීනයේ සිද්ධ වෙන්නේ. ඊළඟට ගැන වඩාම ප්‍රසිද්ධ ඉන්දුනීසියාව, සුමාත්‍රා, තායිලන්තය. අපි දන්නවා පිළිබඳ පර්යේෂණ ආයතන විද්‍යාගාර තායිලන්තේ තියෙන්නේ. හරිද? එතකොට අපට අපේ තිබුණා. අපේ පාහියංගල අවුරුදු 48000කට කලින් කැලෑ වර්ග මේ පරිහරණය කරයි කියලා සොයාගෙන තියෙනවා. එතකොට ඒ වගේම අපිට යට පිච්චිච්ච ඒවා හම්බෙලා තියෙනවා අපේ ගල් ගුහාවල. නමුත් මේ ඔරයිසා සැටයිවා කියන වර්ගය දැන් ඔරයිසා රුෆිෆෝගන් ඔරයිසා වර්ග තව කීපයක් තියෙනවා. හරි? ඔරයිසා ජැපොනිකා. හරි? එතන මේ ඔරයිසා සැටයිවා කියන වර්ගය ලංකාවට සංක්‍රමණය වෙන්නේ කොහොමද? මේක අනිවාර්යෙන් අග්නිදිගාසියාව පැත්තෙන් එන්න ඕන. නමුත් මෑතකදී පර්යේෂණ පත්‍රිකාවක් පළ වුණා එංගලන්තේ. ඒගොල්ලෝ කියන එක තමයි මේ ගෘහාශ්‍රිත වර්ග ලංකාවට එන්න ඇත්තේ ක්‍රිස්තු පූර්ව 500 විතර වෙන්න පුළුවන් කියලා. ඒක පර්යේෂණ පත්‍රිකාවක් අදහසක් විතරයි. නමුත් මේ පිළිබඳ අදහස ඊට වැඩිය පැරණි කාලයක දැන් වල් වී වුණත් ආහාරයට ගන්න පුළුවන් කියන හදන්න සහ ඒ අදහස මේක කන්න පුළුවන් දෙයක් කියලා. මිනිස්සු විතරක් නෙමෙයි සංක්‍රමණය වෙන්නේ. අදහස් සංක්‍රමණය වෙනවා නේ. ඒ අදහස් සංක්‍රමණය වීම ගැන අපිට සලකා බලන්න වෙනවා. ඒ නිසා අපිට පේනවා මේ අපේ හෙළ කියන ජනසංයුතිය ගොඩනැගීමට අවශ්‍ය කරන ඒ
මොනවාද අපිට කියන්නේ කුළුබඩු ටික. ඒ මූලද්‍රව්‍ය ටික ඒ ලෝකේ පුරාම ඇති වෙච්ච මේ ඔටෝනොමස්. ඒ කියන්නේ ස්වයං සිද්ධ වෙන දේවල් මිනිස්සු සංක්‍රමණය කරන්නේ. කවුරුත් පෝස්ට් කාඩ් දාලා එන්න කියලා නෙමෙයිනේ. නේද? මිනිස්සු සංක්‍රමණය වෙනවා. එතකොට සංක්‍රමණය වෙන්නේ ට්‍රාන්ස්හියුමන්ස් කියලා වචනයකුත් තියෙනවානේ ඩික්ෂනරිස් වල. මිනිස්සු ආහාර හොයාගන්න අරවට මෙවට ඇවිදිනවා. සාමාන්‍ය මිනිහෙකුට දවසකට කිලෝමීටර් 10ක් කිසි ප්‍රශ්නයක් නැතුව ඇවිදින්න පුළුවන් කද. ඉතින් 10ක් ගියොත් 10ක් එන්න බෑ. කිලෝමීටර් 20ක් ඇවිදින්න පුළුවන් විදිහට මේ පාද හැදිලා තියෙන්නේ. ඉතින් මිනිස්සු ඇවිද්දා. හෝමෝ සේපියන් මුළු ලෝකෙම ජනාවාස කරා ගිහිල්ලා. මොකෝ හසයත්‍රාවල ගියා නෙමෙයිනේ. හරි. පයින් ගියා. සමහර වෙලාවට මූදෙන් යනකොට මූදු මාර්ග වලින් ගියා. මොකද නවශිලා යුගයේදී යුරෝපේ නම් සාධක හම්බෙලා තියෙනවා නවශිලා යුගයේදී යාත්‍රා කරලා තියෙනවා කියලා. ඉතින් හෝමෝ සේපියන්ස්ලා නවශිලා යුගයේ එන්න කලින්ම මුහුදු හරහා ගියා. මොකද එහෙම නැත්නම් කොහොමද ඕස්ට්‍රේලියාව ජනාවාස කරන්නේ, කොහොමද ඉන්දුනීසියාව ජනාවාස කරන්නේ? හෝමෝ සාපියන් වරු මේගොල්ලෝ ගමන් කළා. ඉතින් අපි මේ අපේ ඉතිහාසය ගැන අපි මේ කතා කරන්න ඕන මේ කුඩා රාමුවක් ඇතුළේ ඉඳලා නෙමෙයි. අපි මේ ලබාගත්ත සියලුම හැකියාවන් ඇත්ත වශයෙන්ම ලෝකේ වෙනත් ජාතීන් එක්ක සංසන්දනය කරනකොට මේ හෙළ කියන අපේ රට තුල පහුගිය අවුරුදු 2000 3000 තුල මේ දියුණු වෙච්ච ජනතාව හරීම විශිෂ්ටයි. උන්ගේ විශිෂ්ටතා රාශියක් දකින්න තියෙනවා. ඒ විශිෂ්ටතා රාශිය ඇති වෙන්නේ අපි මතක තියාගත්තු දෙයක් තමයි විශිෂ්ටතා ජනනය වෙන්නේ මිශ්‍ර වීමෙන්. මිශ්‍ර නොවන තාක්කල් විශිෂ්ටතා ඇති වෙන්නේ නැහැ. ඒක තමයි මානව ජානයේ ලක්ෂණය. දැන් අශෝක මහ විශාල අධිරාජයෙක් වුණා. එතකොට මෞර්ය බින්දුසාරගේ චන්ද්‍රගුප්තගේ රාජසභාවල මේ ග්‍රීක කාන්තාව හිටියා. හරි. ඒ මිශ්‍ර වීම ඒ කියන්නේ මේ ජෛව විද්‍යාත්මකව මිශ්‍ර වීම තමයි විශිෂ්ටතා නිෂ්පාදනය කරන්නේ. මම හිතන්නේ සර් මිශ්‍ර වීම කියන්නේ හරිම රසවත් දෙයක් නේ. දැන් අපේ මේ වැඩසටහන නරඹමින් අහමින් සමහරවිට රාත්‍රී ආහාරය ගන්න වෙන්න පුළුවන්. අපි දැන් දවල් බත් වලට යනකොට රාත්‍රී ආහාරයට යනකො බත් විතරක් කෑවොත් ඒකේ ලොකු රහක් නැහැ සර්. ඕකට ව්‍යංජන කීපයක් එකතු කරගත්තම මිශ්‍ර කරගත්තම අනාගත්තම කොච්චර රහද? ඒ කියන්නේ මං හිතන්නේ ඒක රූපකයක්, සංස්කෘතික රූපකයක්. මේ මොකද අපි මේ එළවලුයි මේ වෑංජනයි බතුයි ගැරප්පුවෙන් කන්නේ නැහැ. එහෙම කනා ඉන්නවා. කිරිබතුත් ගැරප්පුවෙන් කන කට්ටිය ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. පපඩනුත් කනවා. අපේ ඉන්දියාපත් ගැරප්පුවෙන් කනා ඉන්නවා. ඒ සංස්කෘතික දෙකක ලක්ෂණ. නමුත් අපි පුරුදු වෙලා ඉන්නේ අපේ ඇඟිලි වලින් මේවා කවලම් කරගෙන කෑමේ රස පහක් තියෙන්න ඕන කියලා කියනවානේ. අපි තිත්ත රහත් එකක්නේ. ඒවා ඔක්කොම මිශ්‍ර කරගෙන කණ්ඩ අපි පුරුදු වෙලා ඉන්නේ. ඒක තමයි අපිට ලැබිච්ච සංස්කෘතික ඥානමය ඔය කල්චරල් ජීන් කියලා එකක් තියෙනවනේ. අපි ඉදිරියට කතා සංස්කෘතික ඥානය ගැන. මේ සංස්කෘතික ඥානය කියන එකෙන් අපිට හැඩගැහිලා තියෙන්නේ මිශ්‍ර වීමට හොඳින් හැඩගැහෙන්න. අපි මිශ්‍ර කරගෙනයි අපි කෑම ගන්නෙ. අපි හැම දෙයක්ම මිශ්‍රයි. අපි කැමති එක ජාති ආයත් එක්ක එකට එක්කහුව වෙලා යාළුවොත් එක්ක ඉන්න. අපි අපේ ගෙවල් වල බත් විතරක් නෙමෙයි කන්නේ. තෝසේ හදනවා, ඉඩ්ලි හදනවා, ඒවට උපකරණ තියෙනවා, ආප්ප හදනවා. කොහෙන් ආපු කෑමද? කොහෙන් ආපු කෑමද? අපි ඇඳුම් කොච්චරද? කොච්චර විවිධ ඇඳුම් යන්නේ. මට මේක මම අපි වැඩසටහන අවසන් කරන්න මේක මතක් කරමු. ඔව් මේ මම එක්තරා සම්මන්ත්‍රණයකට ගියා. ගිය වෙලාවේ ඒකේ ආහාර ගැන තිබුණේ ජර්මන් වෛද්‍යවරියක් තරුණියක්. එයා තමන්ගේ තිරේ දාලා පෙන්නවා මේන් අපේ යුරෝපයේ උදේ කෑම වේලක් කියලා. හැමදාම සොසේජස්, හැමදාම බිත්තර දවස් 5ෙම. එයා ඊට පස්සේ පෙන්නවා මෙන්න ආසියාවේ උදේ කෑම වේලක් කියලා. මේකේ තියෙන විවිධත්වය කොයි තරම්ද කියන එක ඇයි පෙන්නලා කිව්වා මේක තමයි අපේ ශරීරයට අවශ්‍ය කියලා. ඒ කියන්නේ මිශ්‍ර වීම, සංකීර්ණත්වය ඒක දරා සිටීම තමයි අපි මේ සංස්කෘතියෙන් හෙළ අනන්‍යතාවෙන් අපි ලබාගත්ත විශිෂ්ටතම ලක්ෂණය. නැවතත් අපේ මහාචාර්යතුමාට ඊයේ සමරපු උපන්දිනයට සුබ පතන ගමන්ම හෙට net FM උපන්දිනයත් ඔබට මතක් කරගෙන අපි සමුගන්නවා. ඉතින් ඔබට පුළුවන් අපේ මේ හිස්ටරි වැඩසටහන් සමග සම්බන්ධ වෙන්න. මෙතන තියෙන link එකෙන් අපේ YouTube නාලිකාව subscribe කරන්න. ඔබ හැම කෙනාටම ආයුබෝවන්. Unlimited History. අපේ ජාතික කතාව.